Samini Tuti atve atmayanani Pastor Beva Bonseka Suvi Sudu Shudatmen Shiva Mana Yubasge Name Obet Mahimeve Surhas Asirive Bessa Sumve Asum Vishudatmayanani Tutiyatve Atmayanani Suvi Sudu Shudatmani Obada Mahimave Suhas Asirive Bessa Sumve जीविते हम चाहत दीमा जीविते हम लबीम कदीमा स्वामीनी आप ये वास रसुदी करना है मदे पासु पास ओबई न निसाम ओबास प्रशंसा वे स्वामीनी नमस्कार वे स्वामीनी हालेलुया हालेलुया Nagin hasaralle labin samakirule panin ham imbe obge hastayave asasumve utiyatve Asum Vishudatmayanani Tutiyatve Atmayanani Suvi Sudu Shudatmani Obada Mahimave Suhas Asirive Bessa Sumve මගේ ආදර ප්‍රේමවන්තනි ඔබගේ ජීවිතයේ මේ වෙලාවේ ඔබ ගත කරන ඒ වේදනාව ශුද්ධාත්මයන් වහන්සේගේ නාමය සහනදායකයන් ඔබගේ තැළුණු බිඳුණු සිත සරුපසක් වෙන්නේ ඒ සහනදායකයන් ඔබගේ ජීවිතය හරහා යනකොට ලෝකාරම්භයේදී ශුද්ධාත්මයන්ව සැරිසරුවා පට ලැබිල්ලක් වෙච්ච තැන අද මේ මොහොතේ ඔබගේ වේදනාවට ඉඩ දෙන්න ඒ ආත්මානුභාවය සැරිසරන්නට එසකෙල් 37 මරුණු ඇට සැකිලි ආයට ඒ ශුද්ධාත්ම බලය වැగిරෙද්දී මහා හමුදාවක් වෙනවා අද ඔබගේ සොහනක් වෙච්ච ජීවිත අත්දැකීමට ඉඩ දෙන්න ආරාධනා කරන්න ශුද්ධාත්මයන් වහන්සේට ලෝකේ උත්තරයක් නෙමෙයි ලෝකේ පහසක් වින්දනයක් නෙමෙයි ලෝකයේ කිසිම දෙයක් නෙමෙයි සහනදායකයන්නි ඔබ වහන්සේ පනින්න වදින පහරේදී වෙන වෙන විටදී සුසුම කඳුලේදී ඔබම සහනය වේ ශුද්ධාත්මයන්නි වදින වදින පහරේදී වෙන වෙන විටදී සුසුම කඳුලේදී ඔබම සහනය වේ ශුද්ධාත්මයන්නි දින පාරේදී
සුසුම කඳුලේදී ඔබම සානය වේ පැසසුම් වේ තුතියක් වේ පැසසුම් වේ ශුද්ධාත්මයානනි සුදි ස්වාමීනි නමස්කාර වේවා තුතියක් වේ ආත්මයානනි සුවිසුදු ශුද්ධාත්මේ Cumana Swamini Vasana Prashansa Namaskar Veva Paisasum Veva Swamini Iname Sada Dineva Hallelujah Hallelujah සිතින් එක මුවින් කිතුතුමන් පසසමු ප්‍රේමයෙන් ඉවසුමෙන් දුබලයන් නගවමු පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයක් දෙවි පියාණන්ගේ ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සුදු මොහොතක් නිහඬව අපි අතින් උණු සෑම සියලු පාපයකටම සමාවිල්ලා යාඥා කරමු. සියලු බහලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. එමාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එහින් භාග්‍යවත් නිත්‍ය කණ්‍යමරියතුමියද සියලු සුදුදයන් සහ ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බාලති දෙවි ස්වාමින් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවන සෙක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ප්‍රාර්ථනා කරමු. දෙවි පියාණනිය වහන්සේගේ නිමිහිම නැති දයාව අනුව අපගේ මිනිස් බව අපටදී මේ පාස්කු අභිරහස මගින් නව අභිමානයෙන් සරසන සෙක් වේද. ප්‍රසාද ස්නාපනය මගින් අප ලබාගත් මේ නව ජීවනය අප තුළ වැඩිඵල දරණ පිණිස ඔබ වහන්සේගේ ආරක්ෂාව හා ආශිර්වාදයද අපට දානය කළ මැනව. මෙකදී ඔබ ආශිර්වාදාත්මයන් සමග එකම දෙවියන්ව සදාහටම වැඩ සිටිනාවුද රජකම් කරන්නාවුද ඔබ වහන්සේගේ පුත්‍රයන් සහ අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමු වන දේව ප්‍රකාශනය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. පාවුලු සහ පිරිස පාපස්හි සිට නැවුනැගී ගොස් පම්පිලියේ පර්ගායට පැමිණියෝය. එවිට ජොහාන් ඔවුන්ගෙන් වෙන්ව ජෙරුසලමට පෙරලා ගියේය. ඔවුහු පර්ගායෙන් පිටත්ව ගමන් කොට පිසිදියේ අන්තියෝකයට આવුත් සබත් දවසේදී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝය. ව්‍යවස්ථාවලියෙන්ද දිවස්සාවලියෙන්ද ධර්මපාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ සහෝදරයනි මේ සෙනගට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇතනම් පවසන්නේයි ඔවුන්ට දැන්වූහ. එවිට පාවුල නැගිට අතින් සංඥා කොට ඊශ්‍රායල් ජනයෙනි දේව භය ඇත්තෙනි සවන් දෙන්න. මේ ඊශ්‍රායල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන මිසර දේශයේ විදේශීව සිටියදී ඔවුන් උසස් කොට බල සම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනාසේක.
උන්වහන්සේ 40 අවුරුද්දක් පමණ කාලයක් පාලු කරෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් 7ක් විනාශ කොට අවුරුදු 450ක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන්සේක. එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන්සේක. ඉන්පසු ඔවුහු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිසෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල් 40 අවුරුද්දකට ඔවුන්ට දුන්සේක. උන්වහන්සේ ඔහු අස්කර දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් ජෙස්සේගේ පුත්‍ර වූ මට ප්‍රියමනාප මිනිසෙකු වූ මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි වදාළසේක. දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස ඔහුගේ පරපුරෙන් ඊශ්‍රායෙල් සෙනගට ජේසුස් නම් ගැලවුම්කාරයෙකු දිවා වදාළසේක. උන්වහන්සේගේ පැමිණීමට පෙර ජොහාන් ඊශ්‍රායෙල්හි මුළු සෙනගට පසුතැවී සිත් හරවා ගැනීමේ බෞතිස්ම ස්නාපනය දේශනා කළේය. තවද ජොහාන් සිය මෙහෙය නිම කරන විට මම කවරෙක් කියා ඔබ සිතන්නේද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි. මට පසුව කෙනෙක් එනසේක. උන්වහන්සේගේ පාවහන් මුදන්නටවත් මම නොවටිමි කීය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. ඔබේ තිරපෙම සදහටම පවතින බව මම ඒකාන්තයෙන්ම පිළිගනිමි. ඔබේ විශ්වාසවන්තකම අහසමෙන් තිරසර බව මම දනිමි. සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. මා සේවක දාවිත් මම සොයාගත්ෙමි. ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කළෙමි. මාගේ ශක්තිය නිරතුරු ඔහු සමග වන්නේය. මාගේ බලය ඔහු සවිමත් කරන්නේය. සමිඳුනි ඔබේ තිරපෙම ගැන සදහටම මම ගයන්නෙමි. මාගේ විශ්වාසවන්තකම සහ තිරපෙම ඔහු සමග වන්නේය. මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේය. ඔහු මට මොරගසමින් ඔබ මාගේ දෙවිඳා නොය, මාගේ පියා නොය, මාගේ ආරක්ෂක පර්වතයා නොයයි කියන්නේය. සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගයන්නෙමි. සුපුවත් ජයනන්ද. මලවුන්ගෙන් උත්ථාන වූ කුළුඳුලාත් මෙහි පිට රජුන්ගේ අධිපතියාත් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද ඔබට කරුණාව හා ශාන්තිය වේවා. උන්වහන්සේ අපට ප්‍රේම කරන සේක. සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, දාසෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන්ම යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම් දැන් ඒවා පිළිපදින්නහු නම් ඔබ භාග්‍යවන්තයෝය. මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැනම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. මාගේ භෝජනය වළඳන තැනැත්තා මට විරුද්ධව නැගී ඇත යන ශුද්ධලියවිල්ල ඉෂ්ට විය යුතුය. එය ඊට වූ විට මම වහන්සේමයයි ඔබ විශ්වාස කරන පිණිස. ඒ ඊට වන්නට පෙර
දැන් පවසමි. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනී. මා පිළිගන්නා මා ඒවා වදාළ තැනන් වහන්සේ පිළිගනී. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. පඬු පිදීම. ගන්න සමිඳුනේ හැම නිදහස මගේ සිතේ සිහිය නුවණ මනාපේ පිළිගනු මැන සියලු දේ මා සතු හෝ මට ඇති හෝ හැම එක ඔබෙන්ම ලැබුවේ ඒ හැම පිටින් යලි පවරා දෙමි අතට ඔබේ බාර ගන්න සමිඳුනේ හැම නිදහස මගේ සිතේ සිහිය නුවණ මනාපේ පිළිගනු මැන සියලු දේ. සහෝදරවරුනි මගේ සහභාගයාගේ සියලු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මෙයාගේ පිළිගන්නා සේක්වා. දෙවි ස්වාමිනේ මේ පුද පඬුරු සමග අපගේ ආයදීම පිළිගනු මැනව. ඔබ වහන්සේගේ දයාබර සමාව අපට දී අප පිරිසිදු කර ඔබ වහන්සේගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය ලබා ගැනීමට අප සුදුස්සන් කළ මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. දෙවි ස්වාමීනි සෑම කල්හිම අප ඔබට සිත බෙදිය යුතුවද ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කු බිලිපණු ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යත්වයේ සාධාරණ ගැලවීමදායකය. උන්වහන්සේ වනාහි ලොවේ පවුදුරු කළ සත්‍යමය අචුබාලකයානෝය. උන්වහන්සේ සිය මරණයෙන් අපගේ මරණය බිඳහලසේක. මරණයෙන් උත්ථාන වීමෙන් අපට ජීවිතය නැවත දානය කළසේක. ඒ හිනුත්ථානයේ ජයග්‍රහණය නුදම් වී ලෝපරාභෝගේ විශ්වාසිකව ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයද ස්වරදූත සමූහයද නිතිපතා අපට ගී ගායමින් ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සවිශුද්ධය සවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සවිශුද්ධය. අහසත් පොළොවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින තුමාණෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමිනිය ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවය උල්පත ඔබ වහන්සේමය. ඒ හිණ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වායද සිටිමු. අපි සිය අදුනුවේ මේ පඬුරු අපෝදේශ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයන් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර උපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමිනේ කඩා සොකි ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මගේ ස්වාමිනේ මගේ දෙවියනේ රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදා සොකී ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ දනන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පවකමාව සඳහා බොදීසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන් ලබන්නේ මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න.
මගේ ස්වාමිනී මගේ දෙවියනි විශ්වාස කරන අපි රහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියන් වහන්සේගේ මරණ දුතානේද සිහිපත් කරමින් ජීවනදායක භූපේද ගැලවීමදායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට ස්තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පතර පවත්නා වහන්සේගේ ශුද්ධ සභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පොදු පියාණන්ද මල්කම් රංචිත් නැමැති අපගේ අගරද ගුරුතුමන්ද සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසිගේ දයාබර සියලු දෙනා සීකර යාඥා කරමු. කොරෝනා වසංගතයේ මේ මොහොත වෙනකොට නැති වෙච්ච 2,65,905 දෙනාවම සීකරමු. උතානේ බලාපොරොත්තු ඇති මේක අපගේ ආදර සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර. වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් කනේ මරියාවන්ද එතුමගේ දම්පතීන් වන ජුසේ මොනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන් වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව් සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට සුදුසුසන් කළ මැනව. තවදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දොත් මුදුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුදාත්මයන් හා සමග එක්ම වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා. ආමේන්. ගැලවීම දායකන පනතෙන් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපේ එළිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගදී මෙන් මෙලොවදී වේවා. අපගේ දා භෝජනය අද ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරනාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පපස්සාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතෙන් මුදාගත මැනව. ස්වාමිනී සිළුව අයහපතෙන් මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන රතුරුම් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සෝකේ ශ්‍රාවකයන්ම තව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. වහන්සේ අපගේ පාපයන් නැතක වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගිද දාන කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩ වසනසේක රාජකාම කරනසේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන්ගේ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කෙනෙකුට දාබරව සාමය පතමු. ඔබට සාමය වේවා. ලෝකේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. ස්වාමී ජේසුස් ශරීරයට මෙච්චර ලබා ගන්නා සදා ජීවනයේ පිණිස හේතු වේවා. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී ජීවමාන දෙවන වහන්සේගේ පුත්‍රයාණන් නිෂ්දාත්මන වහන්සේගේ සහායකයන් වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකේ ජීවමාන කළසේක. වහන්සේගේ ශරීරයට දනලි භාවයෙන් මගේ සෑම සියලු පව්වලින්ද සෑම හැපදින්ද මම මුදාගත මැනව. වහන්සේ ගැන පනත් සියල්ල නියැලෙසින සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. මෙන්න දේවාජ බාලකයන්ෝ මෙන්න ලොවේ පව් දුර්ලංඝනට වැඩියා වූ තැනන් වහන්සේ අජ බාලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය.
ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ආත්මිකව දිවස ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආශාව. අහෝ ජේසුනි මා උදෙසා ඔබ සැඟවී ඉන්නා ශුද්ධ වූ මණ්ඩපයේ වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. මා හද පිරිසිදු කළ මැනව, එය ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබගේ හෘදය විලසින් සලකන්න. ආමේන්. දහසක් අතරින් මා තෝරාගත්තා වූ සමිඳුනි ඔබ හට නිරන්තරේ බැතිගී ගයන්නෙමි. තුතිගී ගයන්නෙමි. අඳුරින් පිරිලොව එළිය කරන්නට දැල්වෙන පහනක් වී දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට අවියක් වන්නට මා අවියක් වන්නට මා දහසක් අතරින් මා තෝරාගත්තා වූ සමිඳුනි ඔබ හට නිරන්තරේ බැතිගී ගයන්නෙමි. තුතිගී ගයන්නෙමි. ස්වාමීන් වන මම ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම ඔබ සමග වැඩ වසන්නෙමි. හලෙලුයා. අපි ආඥා කරමු. සියලු බලති සදාතන දෙවි ස්වාමීනි ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මගින් ඔබ වහන්සේ අප සදා ජීවිතයට සුදුස්සන් කළ සෙක් වේද මේ ගැලවීමදායක ආහාරයෙන් ශක්තිමත් වී ඔබගේ මරණය හා උත්ථානය අනුහසින් විසීමට අපට වරම් දෙන මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වෙනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරන සෙක්වා. ආමේන්. යන්න සාමයත් උන්වහන්සේගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ගේ ආදර ප්‍රේමාන්තයනි අද සවස් 5 සිට 5 කාලයේ සිට 6 කාලය දක්වා අපි බයිබල් අධ්‍යයනය කරලා ලබන ඉරිදාට අදාළ සුවිශේෂ කියවීම අරගෙන එන් ඔබට YouTube එකෙත් Facebook එකෙත් නැවත බලන්න පුළුවන්. ඒට සහභාගී වෙන්න ඒකට සම්බන්ධ වෙලා ඒ අධ්‍යයනත් එක්ක ඉරිදා පූජාවට ගැඹුරින් සම්බන්ධ වෙන්න ඔබට ආරාධනා කරනවා. අවසාන ගීතිකාවට සම්බන්ධ වෙමු. Maria Regina, Ma Daya
සරණ වන මාවේ අවක ලෙසින් තරු අපගේ අවැසිතා බලා එසැම අපට නිති ලැබ දෙන දයාබර මාවේ එසැම අපට නිති ලැබ දෙන දයාබර මාවේ මරිය රැජිනියේ මා දයාබර මාවේ දුබල අපට සෑමදා සරණ වන මැකැලෙසින් අප වෙනුවෙන් දෙවිතුම හමුවේ මැදහත් වන අප ආදර දයාබර මාවේ මැදහත් වන අප ආදර දයාබර මාවේ මරිය රැජිනියේ මා දයාබර මාවේ දුබල අපට සෑමදා සරණ වන මාවේ නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන ආශිර්වාද ලද්දිය වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලවන් ජේසු ආශිර්වාද ලද්දාහුමය සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාක්ෂා කළ මැනවාමෙන් මගේ ආදර ප්‍රමාන්තයනි ස්වර්ගයේ නිරන්තරයෙන්ම ස්වර්ගික අත්දැකීමක් ලැබෙන්නේ ජේසුට ස්තුති කරන තැන ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේ කියනවා අදහන්න විශ්වාස කරන්න පේන දෙයක් නෙමෙයි පේන දෙයක් අදහන්න දෙයක් නැහැ හැබැයි නොපෙනෙන දෙයක් තාම ඔබට දැනෙන්නේ නැති තේරෙන්නේ නැති දෙයක් ගැන ස්තුති කරන්න ස්තුතිය තුළ ඇදහිල්ල ජනිත වෙනවා ඇදහිල්ල ඉලිප්පෙනවා එනිසා අපගේ හැම ජීවිතේ හැම සිද්ධියක් ගැන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු මේ වෙලාවේ ඔබ ඉන්න අරගලය පීඩාව ව්‍යසනය වසංගතය මැද්දේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමු පුදුම දෙයක් ස්වාමීන් වහන්සේ කරනවාමයි අයිති කරගමු ඒ ආදරය තුළ රැඳිලා ඒ ආදරය අයිති කරගෙන ස්වාමීන් වහන්සේට ලැබිච්ච දේ නොලැබිච්ච දේ පීඩා වර්ගලය අස්සෙත් ස්වාමීන් වහන්සේට ස්තුති කරමු ස්තුතිය ඔබ මට දුන්න හැම දෙයකටම ස්තුතිය මට නොදුන්නු දේ හටත් ස්තුතිය පිළිතුරු නොමැතිව කල් ගියත් මා සිතන කිසිවක් උනේ නැතත් ස්තුතියි ස්වාමීනි ඔබ මට දුන් හැම දේ ගැනත් ස්තුතියි මට නොදුන්නු හැම දේටම ස්තුතියි පිළිතුරු නොමැතිව කල් ගියත් ස්තුතියි කිසිවක් මොනේ නැතත් ස්තුතියි ස්තුතියි ඔබ මට දුන් හැම දේ ගැනත් මට නොදුන්නු හැම දේටමත් ස්තුතියි පිළිතුරු නොමැතිව කල් ගියත්
සිතනා කිසිවක් උනේ නැතත් ස්තුති කරන්න උන්වහන්සේ ඔබගේ ජයතිය රුසවා මේ ඔබයි මොන තත්වයට යද උන්වහන්සේට ස්තුති කරන්න ස්වාමීන් වහන්සේගේ බලයයි උන්වහන්සේගේ සෙනෙහසයි උන්වහන්සේගේ පූර්ණතාවය හලෙලුයා 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 වාසිය අපේ ජීවිත හරහා යන්න ස්වාමීනි පීඩා හරහා වාසිය යන අතර වාසිය අපිට කී වාසිය බාලයන් අපිට උකන් වන තැනකට රැගෙන යන්න ස්වාමීනි හැම පීඩාවක්ම විපත නැති පීඩාව පීඩාව නැමැති පානය වාසිය මට දෙන්න නම් වාසිය මා සමග ඉන්න බව අයිති කර ගන්නවා යසායා 23 වචන වගේ ස්පුරණ ස්වාමීනි වාසියමයි වාසියට සූති ප්‍රාසසුම් වේවා ස්වාමීනි හලෙලුයා 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 Hallelujah, 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 hallelujah. Anadarana atupahinde inbo pala ative pidamata ivasima labe in pasuten patwe ජීවිතය ඔබගේ විදිච්ච හැම තැනක්ම උන්වහන්සේට බාර කළ ස්තුති කරන්න ඒ ආදරය ඔබට අයිති වෙනවමයි සියලු දෙනාම කියමු පලදරනා අතුපාහින්නේ ඉන්කෝ පල ඇතිවේ Mad ivasima labe in pasute matwe stuti swami ඔබ මට දුන් හැමදේ ගැනත් ස්තුති මට නොදුන් ස්තුති සමතේට මත් Stuti පිළිතුරු නොමැතිව කල් කියත් ස්තුති ආසිතනා කිසිවක් උනේ නැත ස්තුති අනනගා කියමු සියලු දෙනාම ස්තුති ඔබ මට දුන් හැමදේ ගැනත් ස්තුති ස්වාමීනි ස්තුති මට නොදුන්නු හැමදේටමත් ස්තුති පිළිතුරු නොමැතිව කල් කියත් ස්තුති මා සිතනා කිසිවක් උනේ නැතත් ස්තුති ස්තුති දැතස්වා ස්තුති ස්තුති කරන්න රාසුදි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා විවරණය යලි වාසිය අපිට ක්‍රියා කරන්න ස්වාමීන් ශදාත්ම වාලේ වගරුවන් මේ පීඩා මැද වාසිය ක්‍රියා කරන්න ස්වාමීන් අපි ජෙරුසලමට වාසිය වඩින්න ඒ උඩුමාල් බඳුන වාසිය වඩින්න වාසිය තුවාල දැකලා සතුටුනාස්සේ ස්වාමීන් අපි තුවාල අස්සේ වේදනාව වාසිය දකින්න පීපක් පිරිසුදු සිත ඇත භාග්‍යවන්ත වාසිය ස්වාමීන් වහන්සේ දකින්න නිසා ස්වාමීන් ඔබ වහන්සේව දකින්න අපව ස්පර්ශ කරන්න ආලේප කරන්න මගේ ස්වාමීන් හලෙලුයා 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 Agada potete premantieni රත්තරන් කෝවේ පුච්චනවා රත්තරන් වලට රිදෙනවා අපි වෙන දේවල් කෝවේ පුච්චන්නේ නැහැ රත්තරන් පුච්චන්නේ ඒ රත්තරන් වටින නිසා රත්තරන් වල නියම වටිනාකම එළියට ගන්න ඕන නිසා
ඵල දරන්න නැති අපි අතු අපි පාහින්නේ නැහැ. ඵල දරන අතු පාහින්නේ. ඒ ඵල දරන නිසා මගේ ආදර ප්‍රේමන්තයනේ. උනාසෙලි දරවවා 3:15 කතා කරනවා. ඔබ සීතල ගතියෙන්වත් උණුසුම් ගතියෙන්වත් නොසිත ඔබ ඇල් මැරිච්ච නිසා මම මගේ මුඛයෙන් ඔබ වමාරනවා කියලා. ඔබ සීතල ගතියෙන් හෝ උණුසුම් ගතියෙන් හෝ සිටියානම් මම කැමති කියලා. ජීවිතේ කිසිම තේරුමක් නැතුව ගිහිල්ලා තේරුමක් නැහැ. ඔබට රිදෙනවා කියන්නේ ඔබට දැනෙනවා කියන්නේ ඔබට ආධ්‍යාත්මික ලාදුරු නැහැ. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ දෙයක් කරනවා. He will never let that pain go down drain. කවදාවත් ඒ වේදනාව අපත යවන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක් කියන වචනයක් වෙන දෙයක් අකරතැබ්බයක් පීඩාවක් වසංගතයක් රෝගයක් අසරණකමක් තුළ ඔබට රිදෙනවා. වැටීමක් දුබලකමක් හැඟීමක් තනිකමක් පාළුවක් තුළ ඔබ වැටෙනවා. වැරදීමක් වරද්දගත්ත තැනක් වරද්දපු තැනක් අනිත් අය හාරපු බොරු අලක් තුළ වැටෙන්න ඔබට රිදෙනවා. චපලකමක් දෙපිට කාට්ටුකමක් දෙබිඩි ජීවිතයක් රවටල ප්‍රෝඩාවක් තුළ ඔබ වැටෙනවා. ඔබට රිදෙනවා. ඔබගේ ස්වාමීනි මට වහන්සේගේ අතේ රැඳෙන්නට ඕනේ. මේ හැම රිදීමක් කරා වහන්සේ මම අම්බන්න වහන්සේ මම හදන්න. මගේ ජේසු ජීවමානය වහන්සේගේ ආදරය මට වටිනවා මගේ ස්වාමීනි. වහන්සේට ස්තුතියි. වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීනි. රත්තරන් කෝවේ පුච්චන්නේ ඉන් එය පිරිසිදු වේ. සුදී ස්වාමීනි. රත්තරන් කෝවේ පුච්චන්නේ ඉන්නේ පිරිසිදු වේ. මා සිරුරම ඔබගේ දැතේ පිතුනක් කමක් නැතේ. නැවත කියමු. රත්තරන් කෝවේ පුච්චන්නේ ඉන්නේ පිරිසිදු වේ. මා සිරුරම ඔබගේ දැතේ රිදුනක් කමක් නැතේ. ස්තුතියි ඔබ මට දුන් හැමදේ ගැනත් ස්තුති කරන්න ඔබ ස්තුතියි මට නොදුන්නු හැමදේටම Stuti Samini, Stuti Samini, Stuti Purva Gana Kramo, Stuti Oba Matedun Hemade Gana, Stuti Matenudun Hemade Gana, Stuti Turuno mativ al kiat Suti masitana kisivat punenatat Suti 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 Stuti
වහන්සේගේ බලයයි ඔබ වහන්සේගේ ආලේපයයි ජේසු 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 වඩින්න ශුද්ධාත්මෙනි වසාගන්න ආලේප කරන්න සන්නද්ධ කරන්න ශුද්ධාත්මෙනි 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 Ruayave, 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 Jave, Shuddhatmeni, Shuddhatmeni, Namo Mariani, Prasada Purvati, Swaminansi Ugreel, Satarashtradi Bahanse, Abhageshikase Paravanche Sashadadame, Santa Marini Devani Papyapdesa, Sanatavi Marnaveri Dhyanakanam. Amen. සමිඳුනි ඔබේ වචන ගලා එවන මොහොත අප සැමගේ සවන ආසිරි කරනු මැන අප සැමගේ සවන ආසිරි කරනු මැන දෙවිඳුනි ඔබේ සිත පහදා දෙන දෙතුල සුදුතුම් වරම් ලැබ බලවත් කරනු මැන සුදුතුම් වරම් ලැබ බලවත් කරනු මැන ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හලෙලුයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදරේ මාන්තේනි 50 nights of love ස්වාමීන් වහන්සේගේ ආදරේ දින 50 අපි තවත් දවසකටයි ඇතුල් වෙන්නේ. වචනය අයිති කරගමු. වචනය අයිති කරගෙන උන්වහන්සේ තුල මේ අත්දැකීමට ඇතුල් වෙමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලුයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ගැඹුරට යන්න මගේ ආදර ප්‍රේමාන්තේනි ඒ කියන්නේ ඒ වචනේ ගැඹුර වැඩි වෙනවා. එතකොට ඒ වචනේ ගැඹුර වැඩි වෙද්දී ස්වාමීන් වහන්සේ කතා කරන එක ඩීප්. ඒක සමහරවිට ඔබට එකපාර ඇහුම්කන් දෙද්දී ඒක ඔබට හරියටම අදාළ වෙන එකක් නැහැ. ජර්නි එකක ආවේ නැත්තම්. උන්වහන්සේම පැහැදිලිව කතා කරලා කියනවා. පැහැදිලිවම උන්වහන්සේ කතා කරලා කියන දෙයක් තමයි ඔබට හැමදේම තේරෙන්නේ නැහැ. බ්‍රහ්ම කියන ඔක්කොම තේරෙන්නේ නැහැ. ශුද්ධාත්මයන්ව එන්න ඕනේ ඔබට ඒ හැම දෙයක්ම තේරුම් ගන්නට නම්. ඒ නිසා ඒක ආත්මයන්න් තුල ඉන්න අත්දැකීමදී ඔබට මේ වචනය අත්දැකීමක් වෙනවා. සමහරලාට ඒක
ඒක ඔබට සමහරවිට ඒක තේරෙන්නේ නැති තැනකදී ශුද්ධාත්මයන්ට ආරාධනා කරන්න උන්වහන්සේ පුද්ගලයාව බයිපාස් කරලා උන්වහන්සේට කියන්න තියෙන දේ ඔබට කියන්න පුළුවන්. ඒ නිසා මගේ ආදරේ ප්‍රේමාන්තයනි ඉතින් ඒක අපේ අඩුපාඩුත් තියෙනවා ඒක නැත්තේ නැහැ. නමුත් ඔබ ස්වාමීන් වහන්සේට සම්බන්ධ නම් ඒ අඩුපාඩු බයිපාස් වෙලා ඔබට ස්වාමීන් වහන්සේගේ අත්දැකීමට උන්වහන්සේ ඔබව අරගෙන යනවා. එතකොට අපි මේ අත්දැකීමේ අපි ක්‍රියාපොතේ 13 වෙනි වගන්තියේ සිට අපි අද අයිති කරගන්නවා. ක්‍රියා 13 අපි සමාවෙන සුවිශේෂ 13 සිට අපි කියවන්නට යනවා. සුවිශේෂ 13 13 ජුවම් 16 වෙනි වගන්තියේ සිට. මගේ ප්‍රමාන්තනේ දැන් මේකේ there is no text without a context. There is no text, you can't understand a text without a context. එකයි මූල ධර්මවාදී කියන සංකල්පයේදී වැරදි වෙන්නේ. මූල ධර්මය ඒ කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන් අපිට ගන්න බෑ බයිබලය හරි පසුබිමක් තේරුම් ගත්තේ නැත්නම්. ඒ නිසා වචනේ අර්ථය වචනේ බලයක් තියෙනවා. පසුබිමක් එක්කයි අපි ඒ දේ අයිති කරගන්නේ. උදාහරණයක් විදියට දේවමෑණියන් වහන්සේගේ මෑණියෝ සහ සහෝදරයෝ කියලා කිව්ව ගමන්ම ඒ කියන්නේ ජේසුගේ කුසුපන් සහෝදරයෝ නෙමෙයි. එතකොට දේව මට තව දරුවෝ ඉන්නවා කියන එක නෙමෙයි එකෙන් කතා කරන්නේ. ඉතින් ඒකේ වචනේ පරිසමාප්තාර්ථය අපිට ගන්න බෑ. ඉතින් ඒක ටෙක්ස්ට් එකට ගියාම කොන්ටෙක්ස්ට් එකට ගියාම ඒකේ තේරුම තේරෙනවා. ඒ කොන්ටෙක්ස්ට් එකේ තමයි දැන් මේක බයිබලයේ ලියවෙන්නේ මගේ ආදර ප්‍රේමාන්තනේ සිංහලෙන් නෙමෙයි. ජේසුස් සිංහල දැනගෙන හිටියේ නෑ. ඔබ සිංහලෙන් ආඥා කරද්දී ඒ කියන්නේ ජේසුට තේරෙයිද කියලා දන්නේ නෑ. ඒකක් නෑ. නමුත් උන්වහන්සේ බයිබලයේ උන්වහන්සේ කතා කරේ සිංහල භාෂාවෙන් නෙමෙයි. උන්වහන්සේ ඇරමයික් වලින් කතා කරද්දී ඒක හීබ්‍රු ග්‍රීක ඊට පස්සේ මේක ට්‍රාන්ස්ලේට් වෙලා ලතින් වලින් තමයි ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් වෙන්නේ. ඉංග්‍රීසි වලින් තමයි සිංහලට ට්‍රාන්ස්ලේට් වෙන්නේ. දැන් පියතුමල්ලා කීප දෙනෙක් ඔරිජිනල් ටෙක්ස්ට් එකෙන් ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එක සිංහලට හරවගෙන යනවා. අපි ආඥා කරමු ඒක හම්බ වෙන්න කියලා ඉක්මනට ඒ හම්බුනායින් පස්සේ මගේ ප්‍රේමාන්තනේ මගේ බයිබලයට මම ඕනමන්ට් එකක් කරගන්නවා මගේ බයිබලය. එතකන් මේ තමයි මගේ බයිබලය. මම එන්නේ අර බයිබලය එනකන් ඉන්නේ. ඒකාවෙන් පස්සේ පුළුවන් තරම් මේකේ තියෙන ඔක්කොම අරගෙන ලියාගෙන යන්න ඕනේ. මොකද ඒ තරම් ලස්සන අත්දැකීමක් තවත් නැහැ. මොකද මේකේ මේ ටෙක්ස්ට් එකේ ලොකු අවුල් ගොඩක් තියෙනවා ට්‍රාන්ස්ලේෂන් එකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මගේ ප්‍රමාණය. එතකොට කෙලින්ම ඒ කියන්නේ මොකද මෙතනින් මෙතනට මාරු වෙලා එතනින් මෙතනට මාරු වෙලා අර සීක්‍රට් කියලා මොකද්ද සීක්‍රට් මොකක්ද යක් තියෙනවා ළමයිගේ සෙල්ලමක් තියෙනවා. මම සීක්‍රට් මොකක්ද යක් තියෙනවනේ. තියෙනවද මතකද? ඒ කියන්නේ ළමයි ගොඩාක් පොලිම ඉන්නවා එක්කෙනෙක් රහසක් කියනවා. එක්කෙනෙක් රහසක් කියනවා අම්බ කියලා රහස කියන්න අරයා තව රහස කියාගෙන වටේ පැත්තෙන් එන්නේ අම්බ දොඩම් වෙලා එන්නේ. කැරකිලා ඇද්දි තේරුණාද කියන එක. ඉතින් ඔහොම දැන් ඒ වගේ ওই ට්‍රාන්ස්ලේෂන් එකේදී මගේ ආදර ප්‍රේමාන්තනේ ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙනවා. ස්වාමීනාගේ ආත්මානුභාවයෙන් නමුත් මනුෂ්‍ය දුර්වලකම් එක්ක ට්‍රාන්ස්ලේෂන් එකේ වැරදි අඩුපාඩු ගොඩාක් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකට ගියාම ඒකේ ඔරිජිනල් ජෙරුසලම් බයිබල් එකට ගියාම ඒකේ හරිම ගැඹුරුම තේරුම තේරෙනවා. දැන් ඒක නිසා දැන් මේ අඩුපාඩු ගොඩක් එක්ක කටයුතු වෙනවා. ඉතින් මගේ ආදර ප්‍රේමාන්තනේ නිසා ඒක කොන්ටෙක්ස්ට් එක ඔබට අනිවාර්යෙන් තේරුම් ගන්නට ඕනේ. ටෙක්ස්ට් එක තේරුම් ගන්නට ඕනේ නේද? ඒක නිසා පසුබිමක් එක්ක අපි මේ දේ අයිති කරගන්නවා. ප්‍රශංසා වේවා. හලෙලුයා. හලෙලුයා. ප්‍රශංසා වේවා. ඉතින් චූටි කෙටි පසුබිමක් අයිති කරගන්නවා නම් අද අපි 16 වගන්තිය කියවද්දී අපි 13 වගන්තියේ ඉඳන් කියවගෙන යනවා. දැන් මගේ ආදර ප්‍රේමාන්තනේ ජුවම්තුමාගේ සුවිශේෂය. ජුවම්තුමාගේ සුවිශේෂය ඒ කියන්නේ ඒක වෙනම සමදර්ශක සුවිශේෂය තත්වෙන් නෙමෙයි. මාක් මැතෙව් ලූක් කියද්දී වෙනම තලයක ලියුනේ ජුවම්තුමා වෙනම ගැඹුරක් එක්ක ලියන තැනක්. ඉතින් 13 වෙනි පරිච්ඡේදය තමයි ජුවම්තුමාගේ අන්තිම රාත්‍රී භෝජනය. අන්තිම රාත්‍රී භෝජනයේදී අන්තිම රාත්‍රී භෝජනය ගැන තියෙන එක වචනයයි පාද සෝදන සිද්ධිය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ අන්තිම රාත්‍රී භෝජනයේ අනිත් අය දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කරන තැන ජුවම්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ පූප වැඩි කිරීම ප්‍රාතිහාරය එක්ක. අපි ඒක තමයි කියවගෙන ඇවිල්ලා එපිසෝඩ් එකෙන් කෙලින්ම අන්තිම රාත්‍රී භෝජනයට එනවා. ඒ සිද්ධියේදී අන්තිම රාත්‍රී භෝජනයේ සම්බන්ධ වෙන්නේ අර සප්‍රසාදික ජීවිතය තුළ ඔබ පාද සෝදනවා කියන අත්දැකීමට. ඒ කියන්නේ සප්‍රසාදික ජීවිතයක් කෙනෙක්ගේ දුබලකම තුළ දිය වෙන්න තියෙන හැකියාවක්. එතකොට අද අපි කියවන්නේ අන්තිම රාත්‍රී භෝජනයේ පාද සෝදන ශ්‍රාවකයන්ගේ පාද සෝදන සිද්ධියත් එක්ක.
ඒතර ඒ පාද සෝදන සිද්ධිය එක්ක තමයි උන්වහන්සේ කතා කරන්නේ මහා ගැඹුරු ජාම්තුමාගේ සුවිශේෂී ගැඹුරුම සත්‍යතාවයන් කතා කරන 14 වෙනි පරිච්ඡේදය. ඒ වගේම 15 මිදිවැල සිද්ධිය 16 උන්වහන්සේ තවදුරටත් ඒ අත්දැකීම් ඉස්සරහට අරන් 17 උත්තම පූජකගේ ආඥාව 18 උන්වහන්සේ පාවා දෙනවා. 19 දුක් ප්‍රාප්තිය ඊට පස්සේ 20 උන්වහන්සේ 20 උන්වහන්සේ උත්ථානයෙන් පස්සේ ප්‍රකාශ වෙන 21කින් පරිච්ඡේදය ජාම්තුමාගේ සුවිශේෂය ඉවර වෙනවා. ඒකේ 21 වෙනි පරිච්ඡේදයේ අන්දසානේ මගේ ආදර ප්‍රේමාන්තයනි ඇත්තටම 20 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා සමා ඒ විද්වතුන් කතා කළා කියනවා 20 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියත් එක්ක සුවිශේෂී ඉවරයි කියලා. පසුවට එකතු වෙච්ච තැනක් කියලා 21 වෙනි පරිච්ඡේදය. කෙසේ වෙතත් 25 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළා කියනවා 21 25 කියනවා. ජේසුස් වහන්සේ කළ කියන්න ජේසුස් වහන්සේ තවත් බොහෝ දේ ඇත. තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත් ඒවා එකින් එක ලිව්වොත් ලියවෙන ඒ පොත්වලට ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකයවත් මුළු ලෝකයේ වුවත් ඉඩ මදියයි සිතමි. ඉඩ මදියයි සිතමි. තේරුණාද? ඒ කියන්නේ එච්චර කොච්චර සිද්ධි ඒ අවුරුදු 3 පුරාවට තව කොච්චර දේවල් වෙන්නේ නැද්ද? නමුත් සුවිශේෂකවරුවා ගත්කතුවරයාට අරමුණක් තිබුණා. පර්පස් එකක් තිබුණා. එයාගේ කෙරීමාගේ එයාගේ සුභාරංශයක් තිබුණා. ඒ සුභාරංශයට අදාළ වෙන දේ තමයි ජේසුගේ සිද්ධිය ශුද්ධාත්මයන්ව අරගෙන ලියන්නේ. ඒතකොට ජේසුගේ සුභාරංශ ජේසුගේ ගැන ජීවිතය ගැන ලියපු සුභාරංශ ගැන ලියපු තව තිබුණා මතයතුමා ලියලා තිබුණා. ඒ වගේ තව ගොඩාක් පොත් තිබුණා. ඒ වලින් canon of the Bible කියලා කියන්නේ. ශුද්ධ සභා මාතාව මට අවුරුද්ද මතක නැහැ. ඒක අවුරුද්දක එයා ශුද්ධ සභාව තීරණය කරනවා බයිබලයට මෙන්න මේ පොත් ටිකයි අදාළ වෙන්නේ කියන එක. එතකොට ඒ කැනන් එකේ තමයි කතෝලික සභාවේ කතෝලික බයිබලයේ තමයි එතකොට විස්ඩම් ලිටරේචර් කියන කොටස තියෙන්නේ. ප්‍රඥා සාහිත්‍ය ඒක ප්‍රොටෙස්ටන්ත බයිබලේ නැහැ. ප්‍රඥා සාහිත්‍යයක් එතන නැහැ. ඒගොල්ලන්ගේ බයිබලයේ පොත් අඩුයි. එතකොට අපේ බයිබලයේ අපි පාවිච්චි කරන බයිබලයේ වෙනස් වෙන්නේ එතනටයි. ඊට පස්සේ අපේ බයිබලයේ කතාම ඔබට අඳුර ගන්න පුළුවන් කතෝලිකයන් පාවිච්චි කරන බයිබලයේ ඒකේ තියෙන ජේසු කියලා. නමුත් අනිත් බයිබල් වල තියෙන්නේ යේසුස් කියලා. ඒක ඒ ශබ්ද ඇත්තම යොෂුවා කියන වචනේ තමයි ජේසුස් කියන වචනේ හැදෙන්නේ. ජොෂුවා කියන වචනේ. එතකොට ඒක යේසුස් තමයි අපි හරියට කරන්නේ. නමුත් ඒකේ ජේසු කිව්වයි කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ලොකු ප්‍රශ්නයක් කරගෙන යේසු කියන වචන දෙකත් එක්ක. ඉතින් අපි සිංහලෙන් කතා කරද්දී තමයි ජේසු කියලා කියන්නේ. නැත්නම් යේසුවා කියන හඬින් තමයි ජේසු කියන වචනය කියන්නේ. ජේසුගේ නාමය උච්චාරණය කරේ. ඉතින් මේ වගේ පුංචි වෙනස්කම් තියෙනවා. නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අත්දැකීමට යන්න අපි ශුද්ධාත්මයන් තුළ මගේ ආදර ප්‍රමාන්තයනි. නමුත් ස්ටඩි එකක් විදිහට පාවිච්චි කරද්දී ඒ වෙනස්කම් ඔබ දැනගන්නවා කියන එක වටින අත්දැකීමක් වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. එතකොට දැන් මේ පසුබිමේ අපි අයිති කරගන්නවා අද සුවිශේෂය කතා කරන තැන. අද සුවිශේෂ කතා කරන්නේ පාද සෝදන සිද්ධියක් එක්ක තමයි. ඒතර ඒ කොන්ටෙක්ස්ට් එකේ තමයි ඔබ මේ ටෙක්ස්ට් එක තේරුම් ගන්නට යන්නේ. 13 ගුරුදේවයනි කියන්න ගුරුදේවයනි ස්වාමිනී කියා ස්වාමිනී කියා ඔබ මා අමතන්නහුය. ඔබ මා අමතන්නහුය. එසේ කීම හරිය. එසේ කීම හරිය. මම එසේම වෙමි. මම එසේම වෙමි. ඔබේ ස්වාමී දරුවන් ඔබේ ස්වාමීන්ද ඔබේ ස්වාමීන්ද ගුරුදේවයන්ද වන මම ඔබේ පාද සේදුවෙමි නම් ඔබේ පාද සේදුවෙම් නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. පාද සේදිය යුතුය. දැන් මගේ ආදර ප්‍රේමාන්තයනි ජේසු ආදර්ශයක් දෙනවා අනිත් එක්කෙනාගේ පාද සෝදන්න කියලා. දැන් ඒ තැනදී දැන් මේ අත්දැකීම මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ කියන්නේ තව කෙනෙක්ගේ පාද සෝදනවා කියලා කියන්නේ. දැන් පාද සෝදනවා කියන එක ඇත්තම උන්වහන්සේ උතුරු සළුව ගලවලා තුවායක් ඇඳගෙන පාද සෝදන්නේ. දැන් මේකට කොන්ටෙක්ස්ට් එකක් තියෙනවා. ඒ කොන්ටෙක්ස්ට් එක ඔබ තේරුම් ගන්නට පාද සෝදනවා කියන එක. ඒ කියන්නේ ඒකම ඇත්තටම මේ කකුල් වල කුණු හින්දා නෙමෙයි. පාද සෝදන සම්ප්‍රදායක් තිබුණා. ඒගොල්ලෝ ජෙරුසලම් මාලිගාවට යද්දී ඒ පිරිසිදු මේ වත්පිළිවෙත ගෙදරකට ජුදා ගෙදරකට ඇතුල් වෙද්දී පාද සෝදගෙන එන්නේ. තේරෙනවද? දැන් නම් අත හොදගෙන එන්නට ඕනේ. පාද සෝදනත් පුළුවන් නම් හොඳයි. සැනිටයිසර් දාලා නැත්නම් මොනවා හරි කරගෙන මොකද කොරෝනා එන්න පුළුවන් සෙරප්පුත් එක්ක. ඉතින් කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමන්තයනි ඉතින් ඒක පාද සෝදගෙන ඉද්දී එක වහලෙක් හිටියා. සේවකයෝ හිටියා. වහල්ලු හිටියා. වහල්ලුන්ගේ දෙවර්ගයක් හිටියා. ගරුත්වයක් තිබිච්ච වහලු ඒත් වහලගෙත් වහලා තමයි
සෙරප්පු ගලවන කකුල් දෙකේ පතුල අල්ලන තැනට දාලා තිබ්බා. ඒතර ප්‍රභූ පැලැන්තිවල ඒ සේවකයෝ හිටියා, වහල්ලු හිටියා, වහල්ලුන්ගෙත් වහල්ලු හිටියා, පාද සෝදන දාන්නේ එවැනි වහල්ලු. ඒක උනාසි සිමියෝන්ගේ ගෙදරට ඇතුළාන් පස්සේ කතා කරලා කියන්නේ කවුරුත් මගේ පාද සේදුවේ නැහැ. හැබැයි මම තමයි මගේ පාද කඳුලෙන් පිස්ස දමලා, කඳුලෙන් පෙතෙමලා, කොණ්ඩෙන් පිස්ස දමලා සුවඳ ආලේපණයෙන් ආලේප කරේ කියලා. ජේසුස් කියන කවුරුත් මට එහෙම කරේ නැහැ. එතකොට ඒක තමයි සම්ප්‍රදාය වෙන්නේ. එතකොට මේ සම්ප්‍රදාය ජේසු ගන්නේ වහලන්ගෙත් වහල්ලුන්ගෙත් වහල් තත්වයක් අරගෙන වැටේ මිනිස්සෙක් යන්න පුළුවන් පහත්ම වහල් තත්වයට ගිහිල්ලා ඔබගේ මගේ ජීවිතයේ පාද ඔබගේ මගේ දුබලම තැනට උනාසේ අත තියනවා. උනාසේ එහෙම කරන්නේ උනාසේ කතා කරලා කියන්නේ ඒ ඔබගේ දුබලම තැනට අත තිබ්බයින් පස්සේ ඔබගේ දුබලම තැනට අත තිබ්බයින් පස්සේ උනාසේ ඒ තැන ප්‍රබල කරනවා. ඒ ප්‍රබල කරලා ඔබ ඇවිල්ලා ඒ හොදපු පාද වලින් අනිත්තුන්ගේ ඔළුව චප්ප කරන්න නෙමෙයි. අනිත්තුන්ගේ පාගගෙන යට කරගෙන යන්න නෙමෙයි. ඔබ අනිත් අයගේ සැබෑ බලය තියෙන යට කරගෙන යන තැනට වඩා උන්වහන්සේ තුල බහැපත් වෙන්න තියෙන බලයක් තියෙනවා. ඒ බලය තුල ක්‍රියා කරන්න පාද සේදුවේ නම් අනිත් අයගේත් පාද සෝදන්න. මේකයි මේකේ පසුබිම වෙන්නේ මගේ ප්‍රේමවන්තනි. ජේසු පාද සෝදන උතුරු සළුව ගලවනවා. ඒ කියන්නේ ජුදා සම්ප්‍රදායත් උතුරු සළුව ගලවනවා කියලා කියද්දී ඒගේ අධිකාරී බලය. ජුදා ජාතිකයේ උතුරු සළුවක් තිබුණා අර පිටිපස්සෙන් එල්ලෙන වගේ තේරුණාද කියන එක. උතුරු සළුව තිබුණා ඒක ගලවලා පාද සෝදන්න. ඒතර මගේ ප්‍රේමවන්තනි ඒක ඒ අධිකාරී බලය පැත්තක තියලා ඒකයි උන්වහන්සේ පිලිප්පි දෙවෙනි පරිච්ඡේදය 6 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ. ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරුව නමුත් දේවත්වය තමන් විසින් බදාගත යුතු වස්තුවක් යයි නොසිතා. වචන ගන්න. බදාගත් ස්වරූපය දැරුව දෙවියන් වහන්සේ අසමානත්වය තමන් විසින් බදාගත මේ තබාගත වස්තුවක් නොසිතා. තමන් වහන්සේ ත්‍යාජ කර ගනිමින් වහල්ලෙකුගේ ස්වරූපයගෙන අපහා සමාන මිනිස් කෙනෙකු වූසේක. ඉතින් මගේ ආදර ප්‍රේමන්තිනි වහල්ලෙකුගේ කෙනෝසිස් කියලා අපි කියන්නේ එතනට. ඒ කියන්නේ වහල්ලෙකුගේ ස්වරූපය ගත්තා කියලා කියද්දි ඇත්තටම තේරුම එන්නේ ඇත්තටම තේරුම වෙන්නේ ඒ උතුරු සළුව ඒ කියන්නේ දේවත්වය පැත්තකින් තියලා ස්වාමීන් වහන්සේ මනුෂ්‍යත්වයක් බලඳගත්තා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ දේවත්වය නැහැ කියන එක. උන්වහන්සේ 100%ක් දෙවියන් වහන්සේ 100%ක් මනුෂ්‍යයා. ඒතර ඒ පසුබිමත් එක්ක උතුරු සළුව ගලවලා පාද සෝදලා ඊට පස්සේ උන්වහන්සේ ආයෙත් උතුරු සළුව දා ගන්නවා. උගන්නන්නේ කතා කරන්නේ උතුරු සළුව දාගෙන මගේ ප්‍රමාදයි. ඉතින් ඒ පසුබිම තමයි අපි එන්නේ. ඒ පසුබිම තමයි අපි මේ දේ අයිති කරගන්නේ. 14. ඔබේ ස්වාමීන්ද ගුරු දේවයන්ද වන මම ඔබේ පාද සෙදුවෙම් නම් ඔබත් එකිනෙකාගේ පාද සෙදුව යුතුය. මා ඔබට කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. මොකක්ද කියන්න? ආදර්ශයක් මම දුනිමි. ආදර්ශයක් මම දුනිමි. ඒ කියන්නේ ඔබ මේමයි කරන්න ඕනේ කියන දේ. මේ පසුබිමේ තමයි අද වචනේ අපි 16 ඉඳන් අයිති කරගෙන යන්නේ. දැන් ඔබට තේරෙනවා අපි මොකද්ද කරන්න කියවන්නේ කියලා. ඒකාන්තයෙන්ම මම ඔබට කියන්නේ. ඒකාන්තයෙන්ම මම ඔබට කියන්නේ. 16 තම ස්වාමියාට වඩා 16 තම ස්වාමියාට වඩා උසස් නොවේ. උසස් නොවේ. එමෙන්ම යවන ලද්දෙක් එමෙන්ම යවන ඔහු ලද්දේ යවන්නාට වඩා ඔහු යවන්නාට වඩා උසස් නොවේ. උසස් නොවේ. දැන් ඔබට බයිබලයේ ලියන අය නම් චුට්ටක් මෙතනින් යෙසායා 10:15 කියලා ලියාගත්තොත් ලස්සනයි. ඉතින් 16ක් සම ස්වාමියාට යෙසායා 10:15 ගන්න පුතේ 16ක් සම ස්වාමියාට වඩා යවන්නෙක් තම යවන්නට වඩා උතුම් කියලා කියද්දි මගේ ආදරේ මන්තින එතන කතා කරනවා ඒ සංවිධාන මෙසේ වදාරනසේක පොරව පාවිච්චි කරන්නට වඩා පොරව උතුම්යයි ඒකට කිව හැකිද? මුගුරකට හේවත් සැරෑරි මිනිස්සුක එසවිය නොහැකිය. මුගුර හේවත් සැරෑටි ඔසවන්නේ මිනිසාය. ඉතින් ඒ නිසා 16 ස්වාමියා කියද්දි යවනු ලබන කෙනෙක්. ඒතර කවදාවත් ඔබව යවනවා කියන තැනදී ඔබගේ උතුම්කමක් නෙමෙයි මේ කතා කරන්නේ. ස්වාමින් වහන්සේ ඔබ යවන්න. ඒතර ඔබට මතක තියාගන්න කිසිම වැදගත්කමක් නැති වැඩකට නැති නීච අසික්කිත පහත් පාදඩ ඕනම වචන ඔය ඇඩ්ජෙක්ටිව්ස් ටික ඔක්කොම දාගන්න මගේ ප්‍රේමවන්තනි දාගෙන එහෙම කෙනෙක් තමයි ඔබ මම කියන්නේ. මම දන්නේ ඔබ කොහොමද කියලා මමයි එහෙමනම් මම නම් එහෙමයි. ඒ කෙනාව තමයි උන්වහන්සේ තෝරගත්තේ. ඒතර මම කවුද කියන එක හැමතිස්සෙම මතක තියාගන්න. ඔබ මාව යවුවා කියන හැමතිස්සෙම ස්වාමීන් වහන්සේගේ ආදරයන් නිසාම තෝරගත්ත මිසක් මගේ ප්‍රේමවන්තනි වෙන මොන සුදුසුකමක්ද? එකම සුදුසුකම එච්චරයි. ඒකයි පේතුරු ගාවට ඇවිල්ලා අහන්නේ උන්වහන්සේ දයාබර වහන්නේ මගේ ප්‍රේමවන්තනි ඔබ හැමෝටම වඩා මට ආදරෙයිද?
මට ආදරේ නම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. ඒක හරි දයාබර තැනක්. ස්වාමීන් වහන්සේ දයාබරව ඔබගේ මගේ ජීවිතයේ ඔබ මාව තෝරගත්ත සුන්දරත්වය. කවදාවත් මුලාමතක කරන්නට එපා. අපේ ජීවිතේ කුකුලෙක් හිටියා නම් වටිනවා. කුකුලෙක් මං කියන්නේ. ඒ කියන්නේ අර කුකුල්ලෝ නෙමෙයි මං කියන්නේ. කුකුලෙක් ඉන්නවා කියලා කියන්නේ පේදුරුතුමාගේ කුකුලා වගේ. පේදුරුතුමාගේ කුකුලා මගේ ප්‍රමාතනේ හැමදාම උදේට හැඬලුවා. ඒ කුකුලා කියන්නේ ඒ කුකුලා විතරක් ඕනම කුකුලෙක් හඬලනවා. මගේ ආදර ප්‍රමාතේ. ඒ කුකුලා හඬන වෙලාවේ පේදුරුතුමාට හැම තිස්සෙම මතක් වෙන්න. ඒ දවස ආරම්භයේදී පාන්දර 4ට මෙදිරු කෑ ගහද්දී මතක් වෙනවා මම කවුද කියලා. එක පියතුමෙක් හිටියා පිටරට ඉන්නවා. මොකද ඇමරිකාවල පියතුමාගේ අතේ පච්චයක් කොටාගෙන ඉන්නවා. පච්ච කොටන එක හරිය කියන එක නෙමෙයි මම කියන්නේ. ඉතින් පියතුමා දේශනා ඇමරිකාවේ වෙනස් විදියට ඒ පියතුමා කතා කරන්නේ. එයා ගොඩාක් මීඩියාත් එක්ක වැඩ කරනවා. I have a tattoo in my body. Whether it's right or wrong කියන එකයි යාගේ ටොපික් එක වෙන්නේ. ඒක මට වැඩ කරනවා. ඒක නෙමෙයි මගේ වැදගත්කම. මම හරිය උනන්දුවෙන් බැලුවා මේ එපිසෝඩ් එක මොකක්ද මේ ටැටූ එක. ෆාදර්ගේ ඇඟේ තියෙන. ෆාදර්ගේ අතේ ගහගෙන ඉන්නවා forgiven කියලා. forgiven. ලස්සනයි. ලස්සනයි. මට හරිය ආසයි තුනයි වචනේ. forgiven. ඒක දකින්න හැම වෙලාවෙ පියතුමාට මතක් වෙනවා. මට සමාව ලැබපු කෙනෙක්. මගේ ආදර ප්‍රමාන්තෙනි ජීවිතේ චුටි පළයක් දෙකක් දරන්න ගත්ත ගමන්ම අපිට කවුද කියන එකක් අමතකයි. අපි යන්නේ ලෝඩ් බයිරන්ලා වගේ. අම්මා අඩි දෙක තුනක් උඩින් යන්නේ. චූටි දෙයක් ලැබෙන්න බෑ. අපි ජීවිතේ මුල අමතක වෙනවා. ඒක නිසා මතක තියාගන්න කවදාවත් යවනු ලබන කෙනා යවන්නාට වඩා ඒ කියන්නේ යවනු ලබන කෙනාගේ උතුම්භාවය. ඔබ යවනු ලබනවද? සමාවෙන්න. යවනු ලබන්නේ ඔබව යවන කෙනෙක් ඉන්නවා ඔබව. උන්වහන්සේව සිහියේ තබා ගන්න ඔබගේ හැම කටයුත්තකදීම ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. කර මගේ ආදර මෙතන ලස්සන තියෙන මොකක්ද? යවන්නාට වඩා උසස් නෙවේ. දැන් ඒ යවනු ලබන කෙනා දැන් උන්වහන්සේ කියනවා සේවකයා ස්වාමියාට වඩා උසස් වෙන්නේ නැහැ. හැබැයි මෙතන සේවක ඒක තමයි ඇත්ත. ඒක තමයි ඔබගේ මගේ ඇත්ත තැන. ඔබ මම සේවකයෙක්. හැබැයි ජේසු මේ සේවකයාට දීපු ලස්සන තැනක් තියෙනවා. ඒක අපි ජෝම්තුමාගේ සුවිශේෂයේ අපි දයාබරවම අයිති කර ගන්නවා මගේ ප්‍රමාතේ. ජෝම්තුමාගේ සුවිශේෂයේ උන්වහන්සේ දයාබරව කතා කරලා කියනවා 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය. ජෝම් 5 වෙනි වගන්තිය සමාවෙන්නේ 15 වෙනි වගන්තිය. 15 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා මෙතෙන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි කියන්නේ. මෙතෙන් පටන් මම ඔබට දාසයෝ යයි මන්ද දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දයි තමාගේ කරන්නේ කුමක්දයි නොදනි. එහෙත් මාගේ පියාණන් වහන්සේගෙන්ම මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසු සියල්ලම ඔබට දන්වා වදාළ බැවින් මම ඔබට මිත්‍රයෝ යයි කියවෙමි. දාසකමක් මේක තමයි ඇත්ත. හැබැයි දාසකම තුළ අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවාසේ සම්බන්ධ වෙද්දී ඔබ මා තුළද මම ඔබ තුළද ඉන්නවා. ඒ දාසකම ස්වාමීන් වහන්සේ ඔසවන පුත්‍රභාවයකට ලේ නෑකමකට අයිතියකට ඒක උන්වහන්සේගේ දයාව ඔබගේ කිසිම සුදුසුකමක් බලලා නෙමෙයි ඒක කරන්නේ. ඔබගේ දුපලකම ප්‍රබල කරන්නට ස්වාමින් වහන්සේ ඒ අත්දැකීමට ඔබව අරගෙන යනවා මගේ ප්‍රමාතේ. ජොන් 15 වෙනි වගන්තිය ගන්න. ජොන් 15 නැස කතා කරලා කියන වචනේ බලන්න. පියාණන් වහන්සේ මට ප්‍රේම කළා මෙන් මමද ඔබට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමයේ පවතින. ඒ කියන්නේ ඒ තාත්තා පුතාට ආදරය කළා වගේම ඒ පුතා ඔබට මට ආදරය කරන්නේ. දාසෙක්ට ස්වාමියා ජීවිතය දෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ මුළු ජීවිතයම ඔබ මම වෙනුවෙන් දීලා තියෙනවා. ඉතින් එතනදී ඒ දාබරකම ඒ දාසකමෙන් ස්වාමින් වහන්සේ ඔබව මාව එතර කරලා ඔබව මාව තුරගන්න. ඔබ මාව ආලිප කරනවා. ඔබව මාව අභිෂේක කරනවා. එතකොට ඒ දාසකමෙන් පුත්‍රභාවයකට ඔසවලා ස්වාමීන් වහන්සේ ඔබ මාව යවන්නේ ඇයි මෙහෙම තැනකට යවනු ලබන කෙනා සහ යවන්න කියන අත්දැකීම තුළ 16 වෙනි වගන්තිය. ඔබ මා තෝරා ගත්තේ නැත කියන්නේ.
ඔබ මා තෝරාගත්තේ මම නැත. ඔබ තෝරාගෙන පත් කළමි. මම ඔබ තෝරාගෙන පත් ඒතර කළා. මේ තැන මේ ඔබට සල්ලි දීලා ගන්නවා, ඔබට ජේසුව තෝරා ගන්නවා. ඔබ කවුද ජේසුව තෝරගන්නේ? ජේසුව ඔබ තෝරගත්තා. ජේසුව ඔච්චර ඔබ තෝරගෙන ඒ අතහපලා ඔබ වෙන ලෝකයේ සුන්දරත්වය හොයාගෙන යන කලකන්නිකමක විනාශය මගේ ප්‍රමාදය. ජේසු එච්චර නුසුදුසුකමකින් තෝරාගෙන ඔබව එච්චර ආදරකින් ආදරය කරලා ඔබ ආදරය දාලා යනවා කියද්දි මොන තරම් විනාශයක්ද අපරාධයක්ද මගේ ආදර ප්‍රමාදයනේ. ඒ නිසා උනාසේ කතා කළා කියන්නේ මම තෝරගත්තේ ඇයි? එසේ කළේ කියන්නේ එසේ කළේ ඔබ ගොස් ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිස. බොහෝ ඵල දරන පිණිසත් ඔබ බොහෝ ඵල දරන්න ඕනේ. නිකං ඕනාවට එපාවට ඒනෝ දානෝ වාල්කේ කරන්නන් වාලේ දේවල් කරන්න නෙමෙයි, බොහෝ ඵල දරන්න. උනාසේ ඵල දරනතු පාහිනවා. ඒ පාහින අත්දැකීමත් එක්ක වේදනාවකින් ඔබ මම බොහෝ ඵල දරන තැනකට අරගෙන යනවා. ඒ ඵල දරන්න උනාසේ තෝරගත්ත දයාබර චරිතයක් තමයි පවුල කියන්නේ. අද අපි පවුලතුමාගේ කතාව, පවුලතුමා කොහොමද යාලට දේශනා කරපු කියන එක අපි අයිති කරගන්න. බොහෝ ඵල දරන්න. ඒ වගේම මොකක්ද? ඵල දරනවා විතරක් නෙමෙයි, පපඩම් ඒ වෙලාවේ සීනි බෝල තේරෙනවද කියන එක, ඒ වෙලාවේ සෝඩා බෝතල් වගේ නේ ගෑස් වගේ කියලා නැති වෙලා අත්දැකීමක් නෙමෙයි. බොහෝ ඵල දරන පිණිසත් කියන්න. බොහෝ ඵල දරන පිණිසත් ඔබේ ඵල ඔබේ ඵල පවතින පිණිසත් පවතින පිණිසත් මාගේ නාමයෙන් මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් ඔබට වුවද දෙන පිණිසත්ය. ඔබට දෙන පිණිසත්ය. මා ඔබට අන කරන දෙමේය. මා ඔබට අන කරන දේ මේ එකිනෙකාට ප්‍රේම කරන්න. එකිනෙකාට ප්‍රේම ඒතර මගේ ආදර ප්‍රේමවන්තනේ යවන්නේ උනාසේ ගාව තියාගෙන ඔබව යවන්නේ ඔබගේ ජේසුගේ ආදරයෙන් ඒ අයට ආදරය කරන්න. මේක ඔබ අයිති කරගන්න ඕනේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි 18ට කතා 17 යනවා. හැමෝම කියන්න. ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම් ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම් දැන ඒවා පිළිපදින්නහු නම් ඔබ භාග්‍යවන්තයෝය. මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැනම නොවේ. මගේ ආදර ප්‍රේමන්ත. ඔබ මේ දේ දන්නවනම් දැනගෙන පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි. ඒ මොකද්ද? ඔබගේ පරිශ්‍රමය ස්වාමින් වහන්සේට කනෙක්ට් වෙන එක. කනෙක්ට් වෙනවා කියන දේ තුල මතක තියාගන්න ඔබ යවනු ලබන කෙනෙක් යවන්න ස්වාමින් වහන්සේ උන්වහන්සේ ඔබව යවන්නේ. එතන උතුම් බව මතක තියාගන්න. මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැනම නොවේ. මා තෝරාගත් අය මම හඳුන්වමි. ඒත් මාගේ භෝජනය වළඳන තැනැත්තා මට විරුද්ධව නැගී ඇත යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුය. මේක එකයි මම කිව්වේ ඒ එන්ඩේරා එක තැනකදී බැටළුවෙක්. ඒතර ජේසු පර්සනලි ජේසුගේ ජීවිතයේ ජේසු තෝරගෙන ජේසු ආදරය කරලා ජේසු මුදල් පසුම්බිය දීලා යාව ගොඩ නගන්න යා වෙනුවෙන් වැය වෙලා කැප වෙලා ඉන්න මේ මිනිස්සයා ජුදාස් කියන චරිතය ජේසුව පාවා දෙනවා කියන එක පර්සනලි ගත්තා නම් ජේසු ඒක තරන්න බැරි දෙයක් මගේ ප්‍රමාදෙනි. හැබැයි ස්වාමින් වහන්සේ ඒක දෙයක්වත් පර්සනලි ගත්තේ නැහැ. ඒක මාංශය හරහා ඒ සිද්ධිය දැක්කේ නැහැ. මාංශය හරහා සිද්ධිය දැක්කනම් ජේසුට එන්නේ ස්වානුකම්පාවක්. ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? මාංශය තන ගත්තනම් ජුදාස් කියන්නේ ජම්මන්ත වෛරයක්. මොකක් පැවිලා යනකොට කායලා කන්නිය. මොකක්ද මේ කරන්න කියන තැනක ජේසු හැම සිද්ධියක්ම දකින්නේ. සුවිශේෂයත් එක්ක. දෙවියන්වහන්සේගේ වචනයත් එක්ක. ශුද්ධාත්මයන්ෝ ඒ කනෙක්ෂන් එක ගන්නවා මගේ ප්‍රමාන්තේ. ඔබගේ හැම සිද්ධියක්ම දේව වචනය හරහා දකින්න පුරුදු වෙච්ච දවසට හැම සිද්ධියක්ම ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් දකින්න පුරුදු වෙච්ච දවසට ඒකයි ඔබ හා කුරුසේ නැගලා ඔබේ දැසින් ලොව බලලා බොහෝසේ කරුණා පාලා මගේ ආදර ප්‍රමාන්තේ. ජේසුගේ ඇස් වලින් කුරුසේ වේදනාව තුල ජේසුගේ ඇස් වලින් ලෝකය දිහා බලන්න. මගේ ආදර ප්‍රේමතන ඒ තන ඔබගේ මේ හැම සිද්ධියක්ම ඒ ජේසුගේ ජීවිතයේ ජේසුට රිදිච්චම මානසිකව රිදිච්චම තැන එතන.
මේ මිනිස්සයා විනාශ වෙනවා. මේ මිනිස්සයා වැළවෙන්නේ නැහැ කොච්චර කරා. එක් තන රිදෙන තැනක් තවත් නැහැ මගේ ප්‍රමාණය. එච්චර අවුරුදු 3ක් ජේසු වෙහෙස මහන්සියෙන් වපුරලා එක දෙයක්වත් යන්නේ නැති තැන. යකාට ජය අයිති කළ දෙන තැන. ජේසු මොන තරම් රිදෙන්නේ නැද්ද? හැබැයි ඒ සුත්ත ලියවිලා හරහා උනාසේ දකින්නේ. ඉතින් කතා කළා කියනවා. වචන ගන්න. එය ඉටු වූ විට කියන්නේ. එය ඉටු වූ විට මම උන්වහන්සේමයයි මම උන්වහන්සේමයයි ඔබ විශ්වාස කරන පිණිස. ඔබ විශ්වාස කරන එය ඉටුවන්නට පෙර ඒ ඉටුවන්නට පෙර දැන් පවසමි. දැන් ඒක මගේ ප්‍රමාණයෙන් වාසේ සුවිශේෂී හරහා දකින්න විතරක් නෙමෙයි. ඒක ගෝලයන්ගේ ජීවිතයේ සුභාරංචියක් කරනවා. ඒ ව්‍යසනය ඒ ගෝලයන්ට අදහිල්ලට නිමිත්තක් කරනවා. ජේසුස් කියනවා මම මේක දරා ගන්න විදියක් තියෙනවා. ඒ දරා ගන්න තැනත් ඒ වෙනකොට මගේ ප්‍රමාණයෙන් ජුදාස්ගේ පාද සෝදලා ඉවරයි. උන්වහන්සේ පාද සෝදලා ඉවරයි. ජුදාස් පාද සෝදලා යක්ෂාවේශ වෙලා ජුදාස් යන්න හදනවා. ඒ තන ජේසුස් කතා කළා කියන්නේ. ඒ හැම දෙයක්ම ගෝලයන්ට කියනවා ඔබට දිරි ගන්න අත්දැකීම. ඔබ මම මේ දේවල් ඔබට කියන්නේ මොකක්ද 19 වෙනි වගන්ති කතා කරලා කියනවා එය ඉටු වී විට උන්වහන්සේම යයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටුවන්නට පෙර දැන් පවසමි. ඒකාන්තයෙන්ම මම ඔබට කියන්නේ. ඒකාන්තයෙන්ම මම මා යවන කවරෙකු නමුත් මා යවන කවරෙකු පිළිගන්නා මා පිළිගන්නේ මා පිළිගන්න මා පිළිගන්නා මා පිළිගන්න මා ඒවා වදාළ තැනන් වහන්සේ මා ඒවා වදාළ තැනන් වහන්සේ පිළිගන්නේ. පිළිගනී. යුනිටි මගේ ආදර ප්‍රේමන්තනේ මේක මහා ගැඹුරු එකයි මේ මම එකයි කිව්වේ මේක පියවර ඔබ අත්දකින්න ඕන දෙයක්. හිබ්‍රු පොතේ කතා කරලා කියනවා කිරිබොන ජනතාව කිරිබොන අත්දැකීමෙන් මස් මාංශ කන තැනකට එන්නට ඕනේ. මේ ජේසු කතා කරලා කියන්නේ අනේ ස්වාමිනිය ඔබ වහන්සේ අපේ ගෙදර දොඩම් ගහේ දොඩම් දෙන්න අඹ ගහේ අඹ වලු එල්ලෙන්නට ඕනේ පොල් හොගාලා එන්න ඕනේ මේ වගේ තැනක අදහිල්ලක් නෙමෙයි. මේ කතා කරන්නේ අඹ දම නාරං අදහිල්ලක් නෙමෙයි. තෙරණාතික කිරියෙන් පැනින් ඉතිරිච්ච සුබ දේශයක් නෙමෙයි. එහෙම අදහිල්ලකට වඩා ජේසුයි ඔබයි එක්කෙනෙක් වෙන අත්දැකීමක්. ඒ තන ජේසු කතා කරලා කියන්නේ මම කෙනෙක් යවනවා නම් එයාව පිළිගන්නවා නම් කෙනෙක් එයා මාව පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි මාව පිළිගන්නවා කියලා කියන්නේ තාත්තව පිළිගන්නවා. ස්වාමීන් වහන්සේව පිළිගන්නවා. ඒ කියන්නේ ඔබ මම යවනු ලබනවා කියද්දි ඔබ ස්වර්ගය පෙන්නන සුමාරංශය මගේ ප්‍රමාණය. ඔබ නියෝජනය කරන්නේ දෙවියන් වහන්සේව. ඒක ඔබට සෙල්ලම් කරන්න බෑ. ඔබට ඕන ඔබගේ ෂෙඩියුල්ස් තියාගෙන ඔබට ඕන විදියට විකාර නටන්න බෑ අයිතියක් නෑ. ස්වාමීන් වහන්සේ ඔබව යවනවා කියන්නේ ඒක සෙල්ලමක් නෙමෙයි. මුළු ලෝකයක් දෙවියන් වහන්සේ වත් දකින්නේ ඔබගෙන්. ඒ කාර්යය ගැන බරපතල ලෙස හිතන්න. මේත මගේ කාර්යය මේ පරාසයක් වෙන්නේ. හැබැයි ඔබගේ කාර්යය වෙන පරාසය වැඩක් නෑ. උනාසේ කියනවා නැති වෙච්ච බැටළුව සුද්ධවන්තයි කියන 99 දෙනෙක්ට වඩා එක බැටළුවෙක්. එක පෞකාරුවෙකුගේ වෙනස සිත් හැරීමේදී ස්වර්ගයේ දේවදූතයන් ප්‍රීති වෙනවා. මගේ ආදර පිමන්තින දේශනා ගොඩාක් කොච්චරද මම වැඩක් නැහැ. ජීවිතයක් වෙනස් වෙන්නේ නැතුව. ඒතර ඔබට තියෙන මේ එක ජීවිතයක් තෝරගන්න. ඔබගේ මිනිස්සම ඔබගේ පවුල. ඒ පවුලේ ඔබ ළඟම ඉන්න කෙනාට සුමාරංශය දෙන්න. එයාගේ පාද සෝදලා ලොකු දේශනා නෙමෙයි පාද සෝදලා ජේසු කරා වගේ දුබලම තැනින් පිළි අරගෙන අල්ලලා පයින් ගහලා නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තයනි. ඒ අත්දැකීමට යන්න. ඒකයි මේ ජේසුට සම්බන්ධ වෙනවා කියලා කියද්දී ඒක ලේසි දෙයක් නෙමෙයි. ඔබගේ මගේ ෂෙඩියුල් සීමා සහිත වෙනවා. ස්වාමින් වහන්සේට ප්‍රමුඛ වෙනවා. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා කියන තැනක මම ඒකයි මේ වචනේ තියෙන ගැඹුර මගේ ආදර ප්‍රේමන්තයනි. ඒ වචනය කොච්චර ගැඹුරුයිද? ජෝම් 17 10 වෙනි වගන්තිය. ජෝම් 17 10 වෙනි වගන්තිය. උන්වහන්සේ හරියම ගැඹුරින් කතා කරලා කියනවා මේ ඒකත්වය. මා සන්තක සියල්ල කියන්නේ. මා සන්තක සියල්ල ඔබගේ. දැන් මගේ ප්‍රේමන්තනේ මේක තේරුම් ගන්න. ජෝම් 17 කියලා කියන්නේ උත්තම පූජකයා ආඥාව. ජේසු ඩිරෙක්ට්ලි තාත්තත් එක්ක කතා කරපු තැන. එහෙම තැන් අඩුයි බයිබලේ. ලූක 11 උනාසකින් ආදී කොහොමද ආඥා කරන්න ඕනේ කියලා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. ඊට පස්සේ මම උනාසේ මගේ ආදර ප්‍රේමන්තනේ එම ජෝම් තුමා තැන් කීපයකම කතා කරනවා ඩිරෙක්ට්ලි තාත්තට කතා කරනවා.
ඩිරෙක්ට්ලි තාත්තත් එක්ක කතා කරන්න. ඒ යාඥා ජොම්තුමා තමයි ගොඩාක් වෙලාවට ජොම්තුමාගේ සුවිශේෂ ගන්න මල් වෙන යාඥා වගේ ගැත් අරුණහම. ජොම්තුමා තැන් ගොඩක තාත්තත් එක්ක කතා කරනවා. ලාසරස් නැගිටිද්දි තාත්තත් එක්ක කතා කරනවා. ඒ කතා කරන ඒකේ තියෙන සංඝටකයේ ජොම්තුමා පෙන්නනවා. හරි ලස්සනයි. මේ ඇවිල්ලා උත්තම පූජක යාඥාව සම්පූර්ණ 17 chapter එකම තාත්තත් එක්ක දෙබස තියෙන්නේ. මිනිස්සුත් එක්ක නෙමෙයි. අවසානයේ එකයි අවසානයේ 18 පාවා දෙන්න. අන්තිම ගනුදෙනුව තාත්තත් එක්ක තියාගන්න. ජොම්තුමාට අනුව මල්ලු වෙන ගැන කතාන්දරයක් මල්ලු වෙන එක ගැන කතාන්දරයක් නැහැ. ජොම්තුමා එහෙම තැනක නෙමෙයි කතා කරන්නේ. ජොම්තුමා එතනදී මගේ ප්‍රේමාන්තනි පැහැදිලිවම ස්වාමින් වහන්සේත් එක්ක ඩිරෙක්ට්ලි කතා කරන අත්දැකීම. තාත්තත් එක්ක කතා කරනවා. ඉතින් ඒ කතාවේ තමයි මේ කතාව තියෙන්නේ. මොකක්ද? මා සන්තක සියල්ල ඔබගේ කියන්න. මා සන්තක සියල්ල ඔබගේ. ඔබ සන්තක සියල්ල මාගේ. ඔබ සන්තක සියල්ල මාගේ. තාත්තගේ පුතාගේ අත්දැකීම. ඔවුන් තුලින් කියන්න. ඔවුන් තුලින් මම තේජශ්‍රීයට මම තේජශ්‍රීයට පැමිණ සිටිමි. පැමිණ සිටිමි. කවුද? තාත්තා ජේසුට දින්නු අය. ඒ යවනු ලබන අය තුලින් ජේසුව තේජශ්‍රීයට ඇවිල්ලා. ඒ කියන්නේ එයාලව දකිද්දී ජේසු ගැන කතා කරන්නේ. මගේ ප්‍රේමවන්තනි ජේසු එකයි කිව්වේ මාව දකින කෙනා තාත්තව දකිනවා. මම නෙමෙයි. එතකොට මම අපේ ජීවිතේ අපි හැසිරෙන විදියෙන් ජේසුව දකින්නේ ඒගොල්ලෝ. එතකොට මේ අත්දැකීම තුළ උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේම 11 වෙනි වගන්තිය 17 ජුවම් 17:11 මම තවත් ලෝකේ නොසිටිමි ඒත් ඔව්හු ලෝකේ සිටිති. මම ඔබ වෙතට එන්නේ කියන්නේ මම ඔබ වෙතට එන්නේ සුවිශුද්ධ පියාණනි සුවිශුද්ධ පියාණනි අපමෙන් ඔවුන්ද අපමෙන් ඔවුන්ද ඒකත්වයක් වන පිණිස ඒකත්වයක් වෙන පිණිස ඔබ මට දුන් ඔබගේ නාමය අනුහසින් ඔබ මට දුන් ඔබගේ නාමය අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. ඔවුන් ඒ ආරක්ෂා කියන්නේ මොකක්ද ජේසුගේ ප්‍රශ්නය මේ ඩිවිෂන් එක නපුරා එන්නේ බෙදන්නට වෙන් කරන්නට divided nature united nature එක ඒකත්වයේ ආත්මානුභාවය කියන්නේ ස්වාමීන් වහන්සේ තුල සුදුත්‍රිත්වයේ එක තැනක්. ඔබ යක්ෂා කරන්නේ divided nature එකක්. ඔබව ස්වාමි පුරුෂයා බිරිඳ වශයෙන් එකතු කරන්නේ දෙවියන් වහන්සේ සුදාත්මයන්ව වෙන් කරන්නේ දෙවියන් වහන්සේ එක්කල දෙය මනුෂ්‍යයා වෙන් කරන්න බැහැ කියලා දැකීම කියන්නේ ඒකයි. අතන ඔබ දකිනවා මක්තුමගේ 5 වෙනි පරිච්ඡේදයේ ඔබ සේනා කියන යක්ෂයා ඒ මනුෂ්‍යයට ආවේශ වෙන්නේ සේනා කියන යක්ෂ 6000ක් divided nature. යකා එන්නේ සංඝය කඩන්න. වෘකයා එන්නේ බටලුරට විසිරුවන්න. දෙවනාසේ ඒකත්වයකට. එනිසා එකයි මම කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙව්වේ ගිය දවස් කීපේ පුරාවටම බෙදිච්ච 33000ක සභාවන් ගැන. කවදාවත් ශුද්ධාත්මයන්ව සභාවක් වෙන් කරන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. 33000ක සභාවන් තියෙනක දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නෙමෙයි කොහොමද? හැම කෙනෙක්ම එක එඬේරේ කැරට එන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමන්තේනි ඒකයි ඒ කැඹුර උන්වහන්සේ කතා කළා කියන නමුත් වචනට යන්න ජොම් 17 ඔබ කියනවා මගේ නාමයෙන් අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව රකින්න ඔබ යක්ෂයන් වෙන් කරන්න. මම තාත්තත් එක්ක ඉන්නවා වගේ එයාලත් ඉන්න ඕනේ. ඒකයි ජොම් තුමාගේ 17 අපි 21 වෙනි වගන්තිය ගන්නවා. ජොම් 17:21 වචනේ කතා කරලා කියනවා පියාණනි කියන්න. පියාණනි මා මෙසේ ආඥා කරන්නේ මා මෙසේ ආශා ඔබ මා තුලද ඔබ මා තුලද මා ඔබ තුලද සිටින්නාක් මෙන් මා ඔබ තුලද සිටින්නාක් මෙන් ඔවුන්ද අප තුල ඔවුන්ද අප තුල ඒකත්වයක් වන පිණිසත් ඒකත්වයක් වන පිණිස ඔබ මා ඒවා වදාළ බව ඔබ මා ඒවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්ය. ලෝකයා විශ්වාස කරන ඒ කියන්නේ තාත්තව ජේසු එව්වා ජේසුව තාත්තා එව්වයි කියන එක ලෝකේ විශ්වාස කරන්න යන ඔබ මම හරහා මොන ස්වර්ගික අරමුණකද ඔබ මම ඉන්නට ඕනේ. මේ කුලල් කාගෙන අඩියක් ගැන වැටක් ගැන තාප්පයක් ගැන තේරුණාද කියන මරා ගන්න මොන විකාරයක්ද? මගේ ආන්දර ප්‍රේමන්තනි එවැනි ගැඹුරු අත්දැකීමකට මොකද උන්වහන්සේ මේ යකා ඇවිල්ලා යක්ෂයා ඇවිල්ලා ලෝකෙ බෙදුවා. ඒකයි ජොම් සමා වෙන්න උන්වහන්සේ උප්පත්ති කතා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තනි ස්වාමීන් වහන්සේ ඔබව මාව මැව්ව ස්වරූපයක් තියෙනවා 26 උප්පත්ති 1:26 ඉන්පසු දෙවියන් වහන්සේ කියන්නේ ඉන්පසු දෙවියන් අපගේ ස්වරූපය අනුව
අපගේ ස්වරූපය අපගේ සමානත්වය ලෙස අපගේ සමානත්වය මනුෂ්‍යමව මනුෂ්‍යමව ඒකත්වය තුලයි මැව්වේ. Trinity, one God. උන්වහන්සේ තනන් වාසීලා තුන් එක දෙවියන් වාසී තනන් වාසී තුන් දෙනෙක්. ඒතර උන්වහන්සේ ආදම් ඒවව මැව්වේ ඒකත්වයේ ඉන්න. ඒකත්වය යකා කඩන්නේ divided nature. අරය තමයි මට දුන්නේ 19. මෙයා තමයි මට දුන්නේ. ඒක එක එක්කිනාව වෙන වෙනම දකින්න පටන් ගත්තා. ඒ වෙන් වෙච්ච තැන ජේසු යාඥා කරනවා ඒකත්වයක් වෙන්නට. එක ස්වාමින් වහන්සේ කේන්ද්‍රගත වෙද්දී ශුද්ධාත්මයන්ව හරහා වෙන දෙයක් මගේ ආදර ප්‍රේමවන්තයනි. 21 අපි කියුවේ 21ද පුතේ? 21 23 වෙනකන් යන්න. 22 22 අප ඒකත්වයක් සිටිනාseම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි. ඊළඟ වගන්තිය. මෙසේ කළේ කියන්නේ මෙසේ කළේ මා ඔවුන් තුලද මා ඔවුන් ඔබ තුලද මා තුලද සිටීමෙන් ඔබ මා තුලද සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ලෙස ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත් ඒකත්වයට පැමිණෙන ඔබ පිණිස මා ඒවා වදාළ බවද ඔබ මා ඒවා වදාළ ඔබ බව මට ප්‍රේම කළාක් මෙන් ඔබ මට ප්‍රේම කළා ඔවුන්ටත් ප්‍රේම කළ බවද ඔවුන්ටත් ප්‍රේම කළා ලෝකයා දැනගන්නා පිණිසත්ය. ලෝකයා දැනගන්න මගේ ආදර ප්‍රේමන්තයනි මේක එකයි බලන් ජේසු කතා කරන මේ ගැඹුර. මාව ඔබව පිළිගන්න කෙනා මම යවනු ලබන කෙනාව පිළිගන්න කෙනා මාව පිළිගන්නවා. මාව පිළිගන්න කෙනා මගේ තාත්තව පිළිගන්නවා. එකයි උන්වහන්සේ ඔබව යවන්නේ ඒ යවනු ලබන කෙනා ඔබ යවන කෙනා යවන්න සහ යවනු ලබන කෙනා මගේ ප්‍රමාණය. ඒ උතුම් භාවය අමතක කරන්න එපා. ස්වාමීන් වහන්සේ දරුකම තුළ ඔබව තෝරගෙන ඔබ මේ අත්දැකීමට අරගෙන යනවා. හැබැයි තියෙන විනාශය භයානක තමයි මොකක්ම තමයි ඒ ජුදාස් වගේ ඒ අත්දැකීම තුළ ඉඳලාම ඒ අත්දැකීම ඔබගේ මගෙන් නැති වුණොත් මොනතරම් විනාශයක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා අපි වේවා. ක්‍රියා 13 ඉඳන් කියවන්නට යමු. ක්‍රියා 13 සිට වචන කියවන්න. පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැගී ගොස් පම්පිලියේ පර්ගායට පැමිණියෝය. එවිට ජොහාන් ඔවුන්ගෙන් වෙන්ව ජෙරුසලමට පෙරලා ගියේය. ඔව්හු පර්ගායෙන් පිටත්ව ගමන් කොට පිසිදියේ අන්තිෝකියට ආවොත් සබත් දවසේදී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝය. මගේ ආදර ප්‍රේමන්තයනි පෞලතුමාගේ පැහැදිලි ධර්ම දේශනා කරන ගමන් මාර්ගයක් තිබුණා. ඒතර ධර්මයේ දේශනා කරන පෞලතුමා විජාතීන් සදා තෝරගත්තේ. පෞලතුමා පැහැදිලි ගිය ගමනක් තිබුණා. ඒ ගමනේ එක කොටසක් තමයි මේ අපි අයිති කරගන්න යන්නේ. ඉතින් ශුද්ධාත්මයන්ෝ එයාව අරගෙන ගිහිල්ලා එයා සබත් දවසේදී ධර්මශාලාවට ඇතුල් වෙලා අසුන් ගන්නවා. විවස්ථාවලියෙන් අසුන් ගත්තෝය. විවස්ථාවල දිවසාවලි ධර්ම පාඨය කියව පසු ධර්මශාලා නායකයෝ සහෝදරයනි මේ සභාව සෙනගට ඔබගෙන් යම් කිසි ධර්මාශාසනාවක් අනුශාසනාවක් ඇතනම් පවසන්නයි උන්ට කිය. දැන් මේක තේරුම් ගන්න ජෙරුසලම් මාලිගාව කියද්දී ජෙරුසලම තුල විතරයි තිබුණේ. එයාලා පුද පූජා සඳහා නමස්කාරය සඳහා ගිය ජෙරුසලම් මාලිගාව. හැබැයි ජුදා ජාතිකයන් මට මතක හැටියට ඒ ස්ටඩි එකේ තිබිච්ච විදියට 18 දෙනෙක් ඉන්න තැනක සමා වෙන මම වැරදිනා මට මතක 18 දෙනෙක් වූ 18 දෙනෙක් ඉන්න තැනක ජුදා නීතිය තමයි යාලා සිනගෝගයක් හදා ගන්නට ඕනේ. ඒක දේවස්ථානයක් නෙමෙයි. ඒතර තමයි සබත් දවසේදී යාලා එකතු වෙන්නේ. එකතු වෙලා පොදුවේ එතන නායක පූජකයෝ ඔක්කොම ඉන්න ජෙරුසලම එතන පූජකයෙක්ගේ සම්බන්ධතාවයක් නැහැ. එතන ඉන්න ස්ටුවර්ඩ් කෙනෙක්. ධර්මශාලා ප්‍රධානියක් කියලා කියන්නේ කැජිස් ගාවට එන්නේ තමගේ දරුවව වස්නීප වෙලා ධර්මශාලා ප්‍රධානියෙක්. එතකොට ඒ ධර්මශාලා ප්‍රධානියා තමයි ස්ක්‍රෝල් එක අරගෙන දෙන්නේ කියවන්න කෙනෙක්ට කියවන්න දීලා දේශනා කරන්න අදහසක් ඉදිරිපත් කරන්න කියලා කියනවා. එතන ජේසු ගොඩාක් වෙලාවට ජේසුට ඒ තැන හම්බුනාම ජේසු දේශනා කරපු තැන තිබුණා. දැන් මෙතන පෞලුතුමාට කතා කරලා කියනවා කතා කරන්න කියලා. ඉතින් ඒක අත්දැකීමත් එක තමයි පෞලුතුමා මොකක්ද කතා කරන්නේ. එවිට 10 එවිට පාවුලු නැගිට කියන්න එවිට පාවුලු නැගිට මාර chance එක පාවුලුතුමාට අහුණා කියන්නේ ඉතින් ආයිත් මොනවද දෙසා බානව හතර වටේට ඉතින් ඒක chance එකක් වෙනකන් ඉන්නේ ස්වාමීන් වහන්සේ chance එක දෙනවා දැන් ඔන්න පාවුලුම කතා කරන්න පටන් ගන්නවා අතින් සංඥා කොට මම දන්නේ මොකද්ද සංඥාව කියලා තේරුණාද කියන්නේ ඊශ්‍රායලට අත්පය විසිකලා දේශනා කරන්න නැති ඊශ්‍රායල් ජනයනි දේව බය අත්ෙනි සවන් දෙන්න මේ ඊශ්‍රායල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපගේ පියවරුන් තෝරාගෙන
මිසර දේශයේ විදේශීව සිටියදී ඔවුන් උසස් කොට බල සම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනාසේක. දැන් මෙතන අපි මාතෘකාව ගන්නවා history means his story. History means his story. දැන් ඔබගේ ජීවිතයේ ඉතිහාසය history එක history එක වෙන දවසේදී ඔබගේ ජීවිතය වෙනස් වෙනවා මගේ ප්‍රමාණතනේ. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ අපි මේ දැන් කියවන යන කොටසේ මේ අපි අයිති කරගන්නවා ජීවිතයේ වෙන සිද්ධියෙන් ඔබ ජේසුව නැතුව ඒ සිද්ධියක් විදිහට බලන්න ගත්තාම ඒක අමු කාලකන්ණි තැනක ඔබ වාතරමං කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා history is his story මගේ ප්‍රමාණතනේ. උපදේශනයට එනකොට ජීවිතේ අරගල ප්‍රශ්න එක්ක ජීවිතේ මිනිස් වෙනකොට එයාලගේ ජීවිතේ අතීතයට පෑගණන් ඇහුම්කන් දෙනකොට ආත්මයන්ෝ ඇතුලෙන් ලස්සනට කියන දේ ඒ හැම සිද්ධියකම ජේසුව අඳුරලා දෙන්න ජේසුව පෙන්වන්න. අපි ඉන හීලින් එක කරද්දි මොකද කරන්නේ මගේ ප්‍රමාණතේ? ඉන හීලින් එකේදී අපි අතීතයේ හැම සිද්ධියකම මෞකුස තුලටම යනවා. ඒක ප්‍රබල භාවනාවක්. ඒ යන්නේ ජේසුත් එක්ක. ඒ හැම සිද්ධියක්ම ජේසුත් එක්ක ඩීල් කරන්න ගන්නවා. ඒ පුද්ගලයා පූර්ණව නිදහස් වෙනවා. History is his story. මගේ ප්‍රමාණතේ. දැන් පවුලතුමා පරිසරයේ ගමාලියල්ගේ ගෝලයේ එයා මේ ඉතිහාසය දැනගෙන හිටිය පරිසරයක්වරයෙක් විදියට. හැබැයි මේක ඉතිහාස කතන්දරය කොච්චර මිනිස්සුන්ට කිව්වා ජීවිත පෙරළුන්නේ නැහැ. ජීවිත පෙරලෙන්නේ ශුද්ධාත්මයන්ෝ පවුලතුමා මේ කතා කරන වාග් චතුරතාවය මේ කතා කරන කැමුර පවුලතුමා දැනගෙන හිටිය හිස්ටරි එකට ජේසුව ආවා. ජේසුව ඒ හිස්ටරි එකේ හැම සිද්ධියකම දැක්කා. It became his story. ජේසුගේ ජීවිතය අත්දකින්න ගත්තා. ඔබගේ මගේ ජීවිතයේ හැම සිද්ධියක් තුළම ඒක සුභාරංචියක් වෙනවා. ජේසුව ඔබ දැක්කම. මගේ ප්‍රමාණතනේ මේ අද්දැන් අපි කියවන මේ මුළු කොටසෙම තියෙන්නේ ජේසුගේ සුභාරංචියට ඒ සම්බන්ධ වෙච්ච සිද්ධි. ඒ සිද්ධිය විතරයි දකින්නේ. ඉතින් ඊශ්‍රායල් ජනතාව මිස්රයෙන් මුදවගෙන ඇවිල්ලා එළියට ගේන සිද්ධිය පිටතට ගෙනාසේක. 18 උන්වහන්සේ 40 අවුරුද්දක් පමණ කාලයක් පාලු කරේ ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් 7ක් විනාශ කොට අවුරුදු 450ක් පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන්සේක. බලගන්න මගේ ප්‍රමාණතනේ මෙතන ලස්සන වචනවල ඔබගේ මගේ ජීවිතය ගොඩ නැගෙන විදිය ඔබගේ මගේ හිස්ටරි එක මේ වචන අසිතිය. මේ 17 ගන්න මේ ඊශ්‍රායල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන හැමෝම කියන්නේ තෝරාගෙන වචන තුන් පාරක් කියමු අපි. තෝරාගෙන. ඒතර ඔබගේ මගේ ජීවිතය ස්වාමින් වහන්සේ තෝරගන්නවා. ඔබගේ මගේ ජීවිතය ස්වාමීන් වහන්සේ තෝරගන්න විදියක් තියෙනවා. ඊශ්‍රායල් ජනතාව තෝරගත්තා වගේම උන්වහන්සේ ද්විතීය නීති සංග්‍රහය 7:7 කතා කළා කියලා. මම ඊශ්‍රායල් ජනතාව තෝරගත්තේ ප්‍රබල ජනතාවක් වෙච්ච හින්දා නෙමෙයි. කුඩාම ජනතාව. ද්විතීය නීති සංග්‍රහය 7:7 සමිදානස ඔබට ප්‍රේම කළේ ඔබ තෝරාගත්තේ අන්සනකට වඩා ඔබ ගණනින් බහුලලු නිසා නෙමෙයි. ඔබ වනායි සියලු සෙනග අතරින් තෝරා ඉතා කුඩා ජනතාවකි. ඒක ජුවන් 15 උන්වහන්සේ 16 කතා කළා කියන්නේ. මේක ඔබගේ සුදුසුකමක් නෙමෙයි. උන්වහන්සේ ජුවන් 15 16 කතා කළා කියනවා මගේ ආදර ප්‍රමාණතනේ ඔබම තෝරාගත්තේ නැත මම ඔබ තෝරාපත් කළමි. උන්වහන්සේ මාක්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කතා උන්වහන්සේ 3 වෙනි පරිච්ඡේදයේ මාක් 3 උන්වහන්සේ කතා කළා කියන 13 වෙනි වගන්තිය. උන්වහන්සේ 3:13 කතා කළා කියනවා මගේ ප්‍රමාණතනේ උන්වහන්සේ කඳුක කරවට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳවුසේක. මේක 100%ක් උන්වහන්සේගේ තෝරා ගැනීම. ඒතර ඊශ්‍රායල් ජනතාවව තෝරාගත්තා වගේ. ඊට පස්සේ වචනේ කතා කරලා කියනවා තෝරාගෙන මිස්ර දේශයේ සිටියේදී ඔවුන් උසස් කොට බල සම්පන්න බාහුබලයෙන් ඔවුන් පිටතට ගෙනාසේක කියන්නේ. පිටතට ගෙනාස. ඒ කියන්නේ දෙවනි අත්දැකීම ඔබව එළියට ගන්නවා. තෝරගෙන තිබේරියස් මුහුද ගාව ඉන්න ගෝලයන්ව තෝරගෙන එළියට ගන්නවා. ශුද්ධාත්මයන්ෝ ඒ අත්දැකීමට ඔබ එළියට ගන්නවා. ඔබ තෝරා අරගෙන ඔබව සංඝයෙන් එළියට ගන්නවා මගේ ප්‍රේමන්තේ.
ඒක තමයි ඊළඟ පියවර. ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ 18 උන්වහන්සේ 40 අවුරුද්දක් පමණ කාලයක් පාලු කරේ ඔවුන් හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසික. ඊට පස්සේ මොකද? choose, take and mold. ඔබව පාලු කරේ සන්නද්ධ කරනවා. formation. මේක ඔබගේ ජීවිතයේ උන්වහන්සේ අරගෙන ආව විදිය. formation උන්වහන්සේ ඉවසගෙන සිටින. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් 7ක් විනාශ කොට අවුරුදු 400ක් පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශයට උරුමකට දෙන්සේක. ෆෝම් කරයින් පස්සේ තමයි ඔබව ඒ තැනට අරගෙන යන්නේ. ඒ තැනට අරගෙන ගිහිල්ලා මගේ ආදර ප්‍රේමාන්තිනේ උරුමකට දීලා උන්වහන්සේ ඔබව පත් කරන්නේ ඒ තත්වයට ඔබව යොදවා ගන්න. මෙතන ඔබගේ හිස්ටරි එක අපි එක කියවගෙන යනවා. උන්වහන්සේ 19 උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් 7ක් විනාශ කොට අවුරුදු 450ක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන්සේක. 20 ඉන්පසු කියන්නේ ඉන්පසු දිවසවර සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් දුන්සේක. කියවගෙන යන්න. ඉන්පසු ඔහු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිසෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල් 40 අවුරුද්දකට ඔවුන්ට දුන්සේක. උන්වහන්සේ ඔහු අස්කර දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් ජෙස්සේගේ පුත්‍ර වූ මට ප්‍රියමනාප මිනිසෙකු වූ මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයා ගතිමි වදාළසේක. මගේ ආදර ප්‍රේමාන්තියනේ බලන්න මේ process එක උන්වහන්සේ ඔබව තෝරගන්නවා පිටතට ගේනවා ඊට පස්සේ ඔබව ෆෝම් කරනවා ෆෝමේෂන් ඔබව අඹනවා හදනවා උරුම කරලා දෙනවා ඒ උරුම කරලා දීම තුළ ඔබව පත් කරන්නේ මොකටද මේ ෆෝමේෂන් එක ඊශ්‍රායල් ජනතාව අරගෙන ගියා වගේ ඔබව ස්වාමීන් වහන්සේ අරගෙන යන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනේ ජේසුව ඔබගේ ජීවිතයේ කේන්ද්‍රය කරගන්න ජේසුයි ඔබයි එක්කෙනෙක් වෙන තැනකට ගන්න. ඒ එක්කෙනෙක් වෙනයින් පස්සේ අද කතා කරන යවනු ලබන අත්දැකීමට ඔබව ගන්න. ඒතර එක දවසින් වෙච්ච දෙයක් නෙමෙයි. ඔබගේ අතීතයේ ඉඳන් ස්වාමීන් වහන්සේ ඔබව හදාගත්තා. ඒතර මේ අතීතය යක්ෂයා ඔබට ආත්මයන් තුළ දකින්න නැති වුණාම ජේසු අයින් වුණයින් පස්සේ ඒක ෆෝමේෂන් එකක් නෙමෙයි. ඒක විනාශ වෙච්ච තැනක්. හැබැයි ඔතනට ජේසු ආවෙන් පස්සේ ඔබගේ ජීවිතේ වෙච්ච සෑම සියලු සිද්ධියක්ම මගේ ප්‍රේමාන්තේනේ. ස්වාමීන් වහන්සේ ඔබව හදන්න ගත තැන. ඒක when your history becomes his story. Your life become a good news. එනිසා අද දවසේ මේ වචනය ඔබව අයිති කරලා දෙන්නේ ඒ වගේ දයාබර ගැඹුරු තැනකට මගේ ආදර ප්‍රේමාන්තේනේ. එනිසා ශුද්ධාත්මයට අපි ආරාධනා කරනවා අද දවසේදී. මහා බලයක් එක්ක එන්න කියලා. ඒ ශුද්ධාත්මය සැරිලා ඔබගේ ජීවිතයේ ස්ටෝරි එක ඔබගේ ජීවිතයේ ඒ අත්දැකීම ස්වාමින් වහන්සේගේ සුභාරංචියක් විදිහට දකින්න. මගේ ස්පිරිචුවල් ජර්නි එක ජර්නල් එක ලොකු පොතක් තියෙනවා. ඒකේ මගේ ජීවිතයේ සමහර දවස්වල මම ගොඩක් දැන් ලියනවා අඩුයි. ඒක මම ලියාගෙන යනවා. මම O level කරපු O level වලින් පස්සේ O level කරන කාලේ ඉඳන් තමයි ඒක පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු 5ක් විතර ප්‍රමාණයි. අවුරුදු 5ක් ඉඳන් යන්නේ. තේරුණාද? දැන් අවුරුදු 42යි මේ අවුරුද්දට. ඒතර O level කරන්නේ අවුරුදු 17 16 දී වගේ සිස් නේද? 16 දී වගේ. 16 ඉඳන් තමයි ඒක ලියන්නේ. එක කාල තියෙනවා මගේ ප්‍රමාණයට. එක කාල. සමහර පොතේ සමහර දැන් තියෙනවා ලස්සනට ලියපු. සමහර දැන් තියෙනවා මෙහෙම පෑන අරගෙන බලිකුරුටු ගාපු. බ්ලේඩ් අරගෙන කපපු පොතේ පිටු දෙක තුනක් හිල් වෙන්න. තීන්ත අරගෙන තව පිටු තියෙනවා තීන්ත වෝටර් කලර්ස් අරගෙන පාට ඔක්කොම චක ගාලා ගහපු. ඒ පොතේ තියෙනවා. මගේ ආදර විමර්ශනේ ඒකේ තියෙනවා දෙවියන් වහන්සේට බැනපු තැන්. පෑන මෙහෙම අල්ලගත්තේ. Lord, why you are doing this to me කියලා එහෙම කළා නේද? ඒ පොතේ එහෙම ලියපු තැන් වල පස්සේ පිටු ලියාගෙන යද්දී පස්සේ උඩ මෙහෙම රවුමක් හදලා ලියලා තියෙනවා. Best of the best.
best of the best. හොඳම අත්දැකීම මෙතනයි හම්බෙලා තියෙන්නේ. හොඳම අත්දැකීම. මේ තමයි මගේ ප්‍රමාණය මගේ හිස්ටරි එකේ හිස්ටෝරි වෙච්චාම වෙච්ච දේ. මගේ ජීවිතේ වෙච්ච නැස්පැත්ති ව්‍යසනයන් වැටීම් කාල කන්නිම සිද්ධි. අද වෙනකොට එකම සිද්ධියක්වත් නැහැ. ස්වාමීන් වහන්සේ සුති. එකම සිද්ධියක්වත් නැහැ මම රිග්‍රෙට් වෙනවා. ෂී අපරාධෙ මෙහෙම උනේ. මට එහෙම එකක්වත් නැහැ. එකක්වත් නැහැ. හැම සිද්ධියක්ම හිස්ටෝරි එකක්. හැම සිද්ධියකම අද මට තේරුමක් තියෙනවා. ඒ සිද්ධි තමයි අද මාව මෙතනට අරන් ඇවිල්ලා තියෙන්නේ. මම මේ දාගෙන දේශනා කරන්නේ ඒ පසුබිමේ සිද්ධිත් එක්ක මගේ ප්‍රමාන්තේනේ. මට හිතා ගන්න බැරි ඩීටේල්ස් උන්වහන්සේ සුභාරංචියක් පාවිච්චි කරලා තිනවා. හිතා ගන්න බැරි දේවල්. මම භෞතිකව මම එක සිද්ධියක් කියන්න. මම මේ ලෝකයේ ආසම ගේම් එක ෆුට්බෝල්. මාරාසයි මට හීනෙනුත් වෙනවා ෆුට්බෝල්. තේරුණාද? ඉස්කෝලේ සෙන්ට් පීටර්ස් කොලෙජ් එකේ මම ටීම් එකට ගියා. ටීම් එකට තේරුන්නේ නැහැ. තේරුණාද? රිසර්ව් තමයි තියෙන්නේ. අර මම එක මැච් එකකට විතර ආසාවෙන් දැම්මා. අර පවුනේ හැමදාම ආසාව නිසා දැම්මා. ඒකත් පරදුනා. වෙනම කරන්නේ කාට කියන්න බෑ. හැබැයි ෆුට්බෝල් වලට මාර ආසයි. ප්‍රැක්ටිස් යනවා. ඉතින් අම්මෝ අර බූට්ස් සුද්ධ කරනවා. නොබ්බස්සෙත් බ්‍රෂ් වලින් සුද්ධ කරලා ඉඹලා තියන්නේ. එච්චර ආසයි. කියන්නේ අඳින කිට් එක අඳිනවා. ඉතින් ආයි මොනවද ඉතින් අන්නේ අම්මෝ කියන්නේ මාරණී මාව තමයි ඉස්සරහට ගන්නෙ. මිල් රොයිස් කියලා අපිට ට්‍රේන් කරේ. සර් මෙන්න මෙන් කැලේ ගැහුවට මෙන්න ෆුට්බෝල් ගහන කෙනෙක් අඳින්න ඕන විදිය. ඒ මත අඩු ගානේ ගහන්න බෑ අද කර යන්න බෑ. ඉතින් මගේ ආදර ප්‍රේමත් සෙමිනරි ගියා. සෙමිනරි ගියාම සෙන්ට් පීටර්ස් එකේ ටීම් එක වගේ නෙමෙයි නේද? පොඩ්ඩක් වැඩ බාන්න පටන් ගත්තා. හරිද? නේද පොඩ්ඩක්. හැබැයි බූට්ස් දාලා සෙල්ලම් කරලා සපත්තු නැතුව සෙල්ලම් කරද්දී දැන් ඇඟිල්ලේ මහපට කකුලේ මහපට ඇඟිල්ල තියෙන ලොකු ඇඟිල්ල කික් කරන්නේ එතනින් අපි. එතනින් තමයි මෙහෙම ෂොට් එක ගන්න. එතන ඩැමේජ් වෙලා ගෙඩියක් ආවා. දැන් එතනින් ගන්න බැරි දෙනවා. ඒක ගෙඩියක් ඔපරේට් කරන්න ඕනේ කිව්වා. තම්මට්ටම් ඒක දැන් මගේ ජීවිතේ කාලකන්නිම සිද්ධියක්. ඒ ජේසු මට මම ආසම දැන් මම බෙල් එක ගහපු ගමන් ගේම්ස් ටයිම් තට්ටපඩ ගාලා බෝලයක් අරගෙන තුන අතන ගිහලා තේරෙනවද කික් කරනවා සාමාන්‍ය විදිහට සාමාන්‍ය වැඩේ කරගෙන ගියා. ටීම් එකේ හිටිය ටීම් එක කියන්නේ ලොකු කුසන එකක් නෑ. ඉතින් ඔතන ප්ලේ කරනවා ඔතන පොඩි සේකක් තිබුණා. හැබැයි දැන් ගාන එකත් ගහ ගන්න බෑ. ඉතින් මොකද කරේ මගේ ප්‍රමාන්තයනේ? මෙහෙම ගහන දැන් මෙහෙම නෝමර කකුල පේන්නන්න බෑ ප්‍රේමරයි ගුඩ නේ තේරෙනවද කියන එක දැන් ඔබ මෙහෙම මේ පැත්තට දැන් මහපටන් කියලා මෙහෙම ගහන කික් එක දැන් එහෙන් ගහන්න බෑ රිදෙනවා ඔපරේට් කරන්න බෑ ඕවා කරන්න බලන්න ඔපරේෂන් ඒ නිසා මේ පැත්තෙන් ගහන එක නතර කරලා මෙහෙම ගහන්න ගත්තා ඒක ඇවිල්ලා ඉන් ස්ටෙප් එකක් දැන් ඕක භයානක හරියට රෙන කකුල වැදුනම මේ ඇන්කල් එක යනවා හැබැයි අරක බැරි නිසා ආසාව නිසා එහෙම ගහන්න පටන් ගත්තා ඒක ඉතින් එහෙම ගහද්දි මොකද වෙන්නේ ප්‍රමාන්තිනේ ඔබ එකද ෆුට්බෝල් ගහන්න දන්නේ නැහැ නේද ඉන්නේ ඉතින් ඉන් ස්ටෙප් එක ගහද්දි මෙහෙම ඇතුලේ මේ පැත්ත ගහද්දි බෝලේ යන විදිය ඇතුලේ මෙහෙම ගහද්දි බෝලේ යන්නේ මෙහෙම හරිනේ ඉතින් හරියට ෂොට් එක ගහද්දි මෙතන ඉඳන් ගහද්දි මෙහෙම කියලා මෙහෙම යනවා දැන් ඕක බෑ කාටත් ඕකෙන් කික් මම කෝන එකෙන් ඔබ දන්න අය ඉන්නවනම් කෝන එකෙන් ගෝල් එක ගන්නවා කෝන කික් එකේ ඩිරෙක්ට් ගෝල් එක ගන්න බෑ ඒ අර ඩැමේජ් එකත් එක්ක ඉතින් අපි අලෝසිස් සෙමිනරි එකේ OMI සෙමිනරි එකේ ආව ටීම් එකක් ෆුට්බෝල් මැච් එකකට පළවෙනි ගෝල් එක මගේ ඔළුව වැදිලා ඕන් ගෝල් වුණා විලි ලැජ්ජාය පන්තිය ඊට පස්සේ මගේ ප්‍රමාන්තේනේ කෝනර්ස් 6 ගෝල් 6යි ඒ සෙමිනරේ ඔළුව උඩ වා මොකද්ද මේ එයිද මෙහෙම කට්ටිය ඉන්නවා මෙහෙම බෝල යනවා හැපතෙන් යනවා ඒක හිතා ගන්න බෑ ඒක මම මැත්ත ඉඳන් ගන්නවා අර පැත්තට මේ ඔක්කොම උනේ ඩැමේජ් වෙච්ච නිසා ඒ ගෙඩිය තාම තියෙනවා අදටත් ගහන්න බෑ එතන අදටත් ගහන්න ස්ටෙප් එක ස්ටෙප් දැන් නම් ඉතින් 40 යන්නේ ඒ වගේ ස්ටෙප් වෙන්නේ අවුට් වෙලා යනවා ඒක වෙන කතාවද ඒ සිද්ධියද එක සිද්ධියක් මම ඔබට කියන්නේ ඒ සිද්ධිය අදටත්
අතටත් සෙමනේරියේ ෆුට්බෝල් කියද්දි අම්මා ඉතින් මම ඒ කියන්නේ මාර තැනක් තියෙන ෆුට්බෝල්. පොඩි මල්ලිලට අදට මතකයි ඒක. ඒ ඩැමේජ් එක ස්වාමීන් වහන්සේ හිස්ටෝරිය එකක් කරගෙන මේ පුංචි අත්දැකීමක් විතරයි. හැබැයි ඒ වගේ අත්දැකීම් දාස් ගණක් තියෙනවා. එකක් ගැනවත් මගේ ඩැමේජ් එක කකුල වෙච්ච ඩැමේජ් එක ගැනවත් මම කලකිරෙන්නේ නැහැ. ඒකත් ස්වාමීන් වහන්සේ සුභාරංචියකට පෙරළුවා. ජීවිතය ඇතුළාන්තය හැම දෙයක්ම සුභාරංචියක් වෙලා ස්වාමීන් වහන්සේ මේ ඔබ ෆෝමේෂන් එක කරගෙන යන්නේ ඔබව යවනු ලබන තැනකට යන්න. මතක තියාගන්න එක ඔබගේ සුදුසුකමක් නෙමෙයි. ඔබව යවන්නේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ උතුම්කම සිහි කරගන්න. හැබැයි මිතුරෙක් වගේ හැම රහසක්ම කියලා හැම අත්දැකීමක්ම ඔබට කියලා තාබරකමකින් පුත්‍ර භාවයකින් යවන ලබන තැන ඔබව පිළිගන්න අය ජේසුව පිළිගන්නවා. ජේසුව පිළිගන්න අය ජේසුගේ තාත්තව උන්වහන්සේව පිළිගන්නවා කියන තැනක අනන්‍යතාවයත් එක්ක ඒකත්වයක් එක්ක ඔබව යවන්න. ඒකට ඔබ සූදානම් කරනවා මගේ ප්‍රේමවන්තනි. ඒ නිසා ඔබගේ අතීතයට බලමු. අද සප්‍රසාද වහන්සේ වැඩම කරලා අපි වෙලාවක් ගමු. ඔබගේ අතීතයට යන්න. අතීතයේ අත්දැකීමත් එක්ක ඒ හැම සිද්ධියකම ස්වාමින් වහන්සේව අත්දකින්න මගේ ප්‍රේමවන්තනි. ඒ නිසා අවසානයේ කතා කළා කියන 25 ජේසුගේ අත්දැකීමත් එක්ක 24 උන්වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඊශ්‍රායලයේ මුළු සෙනගට මනස්ථාපනයේ බෞතිස්ම ස්ථාපනයේ දේශනා කළේ. තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට මම කවරෙක්ද කියා මම කවරෙක් කියා ඔබ සිතන්නේද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි. ජොහන් කතා කළා කියනවා. මට පසුව කෙනෙක් එනසේක උන්වහන්සේගේ පාවහන් මුදන්නටවත් මම නොවටිමි. පාද සේදුව ස්වාමීන් වහන්සේ ගැන ජොහන් කෙනා කතා කළා කියනවා. මගේ පාද සේදුවට උන්වහන්සේ මගේ යටිපතුල ඇල්ලුවට මම උන්වහන්සේගේ පාද අඩු ගානේ සෙරෙප්පු අල්ලන්නවත් වටින්නේ නැහැ. එහෙම නොවටින කෙනෙක්ගේ පාද ස්වාමීන් වහන්සේ ඇල්ලුවේ මම සන්නද්ධ කරලා ඔබගේ දුබලකම ප්‍රබල කරලා ස්වාමීන් වහන්සේගේ සේවයට ඔබව යවන්න මගේ ප්‍රේමවන්තේ. ඒ නිසා ඒ ආදරය අයිති කරගමු. ඔබට මිෂන් එකක් තියෙනවා. මේ මිෂන් එකට උන්වහන්සේ ඔබව තෝරගෙන පිටතට අරගෙන ෆෝමේෂන් එකක අරගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඔබව සන්නද්ධ කරන්නේ ඒ යවන තැනට යන්න. අද ජේසුට අපි එන්න කියමු. ජේසු ඉස්සරහා අපි සුළු මොහොතක් කියමු. මගේ ප්‍රේමවන්තයනි, ඔබගේ ස්ටෝරි එක, ඔබගේ ජීවිත ස්ටෝරි එක, ඔබගේ හිස්ටරි එක උන්වහන්සේගේ හිස්ටෝරි එකක් කරගන්න අත්දැකීමකට ස්වාමීන් වහන්සේට අපි එන්න කියලා අපි උන්වහන්සේ ඉස්සරහා දනින් වැඩි උන්වහන්සේව පිළිගමු මගේ ආදර ප්‍රේමවන්තයනි. ජේසු දෙහා බලන්න. නිසසල වෙමු, නිසසල වෙමු, ජේසු දෙවිඳුන්
බව දැන ගනිමු නිසසල වෙමු නිසසල වෙමු ජේසු දෙවිඳුන් බව දැන ගනිමු නිසසල වෙමු නිසසල වෙමු ජේසු දෙවිඳුන් බව දැන ගනිමු විසල වෙමු නිසසල වෙමු ජේසු දෙවිඳුන් බව දැන ගනිමු ඔබ ඉන්න තැන ඔබ දැනගාගෙන ජේසුස් දිහා බලන්න. උන්වහන්සේ ඔබ තෝරගත්තා. වෙන් කරලා ගත්තා. ඔබ පාලු කරේ කරගෙන ගිහිල්ලා ඔබ හැදුවා. ඇඹුවා. ඔබ පත් කරා. යවන්නට ජේසු ඉන්න තැන ඉන්නට ඔබ පත් කරා. ජේසු ඔබ ඉස්සරහින් අතුලාන්තේ නිශ්චල කරගන්න. එක රාජාවලිය 19 එලියාට ස්වාමීන් වහන්සේ කතා කරන්නේ භූමිකම්පාවක නෙමෙයි, සුළි සුළඟක නෙමෙයි, මහා ගින්නක නෙමෙයි, මද පවනක. ජේසුවට කතා කරයි නිශ්චල වෙන්න. Be still and know that I am your Lord. ඔබ නිශ්චල වෙලා මම දෙවිඳුන් බව දැනගන්න. ඔබගේ ජීවිතයේ අතීතයට යන්න. ඔබගේ පෞල් ජීවිතයේ වෙච්ච සිද්ධි, ඔබගේ දරුවන්ගේ ජීවිතවල වෙච්ච සිද්ධි, ස්වාමි පුරුෂයා බිරිඳ අතර වෙච්ච සිද්ධි දකින්න. That is your history. Make that history his story. ජේසු ඔබව අම්බනවය හරහා, ජේසු ඔබව හදනවය හරහා, ජේසු ඔබව ගොඩනගනවය හරහා ඔබගේ පාසල් කාලයට යන්න, ඔබගේ යෞවන කාලය, නව යෞවන වෙච්ච සිද්ධි, රැවටිච්ච තැන, රවට්ටපු තැන, වැටිච්ච පාප, දුබලකම්, තනිකම, අසරණකම, make that history his story. ඔබගේ ළමා කාලයට යන්න,
ඔබගේ සහෝදර සහෝදරිය අතර බැඳීම පුංචි කාලේ ඔබ අතවරයකට ලක් වුණා නම් පාවිච්චි වුණා නම් දූෂණය වුණා නම් බය වුණා නම් හැම දෙයක්ම ජේසුට දෙන්න. ඔබගේ අම්මා තාත්තා එතුලින් ඔබ තැලිච්ච මිනිච්ච හැම අත්දැකීමක්ම ජේසුට දෙන්න. Make that history. ජේසු ඉන්නේ ඔබ මම ඉදිරියේ. ඔබගේ මව් කුසට යන්න. මව් කුස තුළ ඇහිච්ච දැනිච්ච දේවල්, බය වෙච්ච අසරණ වෙච්ච දේවල්, තනි වෙච්ච පටලැවිච්ච දේවල් ඔබ ගබ්සා කරන්නට කතා කරද්දී ඔබ පිරිමි දරුවෙක් වෙද්දී එයාලා ගැහැණු දරුවෙක්ව බලාපොරොත්තු වෙද්දී ඔබ ගැහැණු දරුවෙක් වෙද්දී එයාලා පිරිමි දරුවෙක් බලාපොරොත්තු වෙද්දී චූටි කලලයක් ඔබ අසරණ වුණා. දකින්න. Make that history. අයිති කරගන්න. නිසසල වෙමු නිසසල වෙමු ජේසු තෙවිදුන් බව දැනගනිමු එතුමන් ළමැදේ හිස තියාගමු එතුමන් තුරුලේ නිසසල වෙමු එතුමන් ළමැදේ හිස තියාගමු එතුමන් තුරුලේ නිසසල වෙමු නිසසල වෙමු නිසසල වෙමු ජේසු තෙවිදුන් බව දැනගනිමු එට දවස ස්වාමීන් වහන්සේට බාර කරමු. නමෝ මරියනී ප්‍රසාද පුරවන්තියනී ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරේ ආශිර්වාද ලදී ඔබ වහන්සේ ඔබගේ ශික්ෂේ පළවන් ජේසුස් ආශිර්වාද ලදාමේ. සන්ත මරියනී දේවෑණී පාප පිළිසා දැනට අපේ මරණ බැරි විත්‍යාඥා කළ මෙනවා ආමෙන්.